උත්පත්ති පොත ගැන සාකච්ඡා කරනවා. උත්පත්ති පොත පිළිබඳවත් නික්ම යාම පොත තමයි දෙවෙනි පාඩමට අදාළ වෙලා තියෙන්නේ. ඒතර උත්පත්ති පොත ගැන කතා කරනකොට අපි බලමු ඔබට නියමිත කොටස. මොනවද ඔබ සාකච්ඡා කරන්න කියන්නේ උත්පත්ති පොතේ? උත්පත්ති පොතේ දැන් ඔබ ළඟ පොත ඇති. ඔබ සාකච්ඡා කරන්න බලමු. ඒ පොත් බලාගමු. පළවෙනිම ඔබ කතා කරන්නට යනවා උත්පත්ති පොතේ 1 සිට 11 දක්වා අයත් වෙන්නේ ප්‍රාග් ඓතිහාසික කොටසයි. ප්‍රාග් ඓතිහාසික කොටසට අනුව ඔබ උත්පත්ති පොතේ 1 සිට 11 දක්වා පරිච්ඡේද පිළිබඳ අවබෝධ කරගන්නට යනවා. අපි දන්නවා උත්පත්ති පොතේ ප්‍රාග් ඉතිහාසයේ අයත් වෙන්නේ පළමු පරිච්ඡේදයේ සිට 11 වෙනි පරිච්ඡේදය දක්වා කොටස්. ඉන් අනතුරු අපි 12 වෙනි පරිච්ඡේදයේ සිට සාකච්ඡා කරන්න යනවා 37 වෙනි පරිච්ඡේදය දක්වා. ඒ කියන්නේ අපේ ආදි පිතෘ යුගය ගැන. ඒක තමයි අද දවසේ ඔබට නියමිත උත්පත්ති පොතට අදාළ පරිච්ඡේද අපි ඔබ එක සාකච්ඡා කරන්නට යනවා. ඒතර දරුවනි අපි මේ ප්‍රාග් ඉතිහාසය කියන්නේ මොකක්ද? ඒතර ඔබ දැන්ටමත් දන්නවා ප්‍රාග් ඉතිහාසය කියලා කියන්නේ ඉතිහාසයක් නෑ. ඉතිහාසයට පෙර. ඒ නිසා මේ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ සාකච්ඡා කරද්දී ගැඹුරින් අධ්‍යයනය කරද්දී එහි තියෙන ඉතිහාසයක් ගැන අපි කතා කරන්න යන්නේ නෑ. නමුත් උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඉඳලා අපි දන්නවා ඉතිහාසයක් තියෙනවා. මේ පුද්ගලයන් ජීවත් වෙලා තියෙන ඒ ප්‍රදේශයකින්ම තියෙනවා. ඉතින් අපිට හොයාගන්න පුළුවන් ගවේෂණයක දෙන්න පුළුවන්. ඒ උත්පත්ති පොතේ 12 වෙනි පරිච්ඡේදයේ ඉඳලා. ඊළඟට අපි දැන් බලමු උත්පත්ති පොතේ මැවීමේ කතා පුවත් දෙක ගැන. එතකොට ඒ ගැන අපි කතා කරද්දී අපි ප්‍රාග් ඉතිහාසයට අයත් උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ සිට 11 දක්වා කතා කරන්න යන සාරාංශය මෙහි ඔබට පේනවා. එහිදී අපි මානව සංහති උපත හා විශ්වයේ ආරම්භය ගැන තමයි මේ උත්පත්ති පොතේ 1 ඉඳලා 11ට සාකච්ඡා කරන්නේ. හැබැයි මේක විද්‍යාත්මක තොරතුරු ගවේෂණයකට නෙවෙයි යන්නේ. අපි මුලින් අධ්‍යයනය කරමු. සුද්ධ ලියවිල්ල අඩංගු මුල්ම ග්‍රන්ථය උත්පත්ති පොත. සුද්ධ බයිබලයේ ඔබ ළඟ ඇති පළවෙනි පොත උත්පත්ති පොත. ඒතර මේ උත්පත්ති පොතේ උත්පත්ති පොත හඳුන්වනවා ග්‍රීක භාෂෙන් ජෙනසිස් ලෙස. ඒතර මේ ජෙනසිස් යන්නේ අර්ථය තමයි ආරම්භය. හැම දෙයකම ආරම්භය ලෙස ජෙනසිස් හඳුන්වන අතර උන්න බලන්න මේක පටන් ගන්නේ ආරම්භයේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් නැවිසි. ආරම්භය පළවෙනි වචනේ ඒක. එතකොට ඒකම විශ්වයේ ආරම්භය එහෙන් සනිටුවන් කරන අතර මිනිසාගේ ආරම්භය. ඒ විතරක් නෙමෙයි. පාපයේ ආරම්භය එමගින් පෙන්වලා දෙනවා. හොඳයි. දැන් සියවස් ගණනාවකට පෙරනේ මේක රචනා වෙලා තියෙන්නේ. අපි කතා කරන්නේ ප්‍රාග් ඉතිහාසය ගැන. ඒදී අපි කියුවානේ පංච පුස්තකේ ලියවුණු ග්‍රන්ථ ගැන, කාලවකවානු ගැන අපි ඉගෙන ගත්තනේ. ඒදී අපි කිව්වා ක්‍රිස්තු පූර්ව 950 900 අතර කාලයේදී තමයි මේ රචනා වෙලා තියෙන්නේ. ඒකට වැදගත් වෙන කරුණු තමයි ප්‍රාග් ඉතිහාසය තුල අන්තර්ගත වන්නේ මම ඔයගලන්ට ඉස්සලා කිව්වා වගේ ලෝක ආරම්භයේ සිට ආබ්‍රහම්ගේ කාලය දක්වා උත්පත්ති පොත 1 ඉඳලා 11 දක්වා විශ්වාසී හා මානව ප්‍රජාවගේ ආරම්භය පිළිබඳ ගැඹුරු දේව ධාර්මික විග්‍රහයක් මෙහි සඳහන් වෙනවා. විශ්වාසය මානව ප්‍රජාවගේ ආරම්භය පිළිබඳ විශ්වාසීය දේව ධාර්මික විග්‍රහයක යෙදෙනවා. ඒකම දේව ධාර්මික ඉගැන්වීම් සම්පාදනය කොටගෙන ඇත්තේ JEP කියන සම්ප්‍රදායන් තමයි මෙහි අන්තර්ගත වෙන්නේ. උත්පත්ති පොතේ ඊළඟට අපි දැන් බලන්නට යනවා මැවීමේ ක්‍රියාවලිය ඉදිරිපත් කිරීම සඳහා කතුවරයෝ විවිධ සාහිත්‍ය අංග යොදාගෙන තිබෙනවා. දැන් මේ මැවීමේ කතා අපිට ගෙනහැර දක්වන්නට දෙවියන් වහන්සේ තමයි මැවුනේ. දෙවියන් වහන්සේ තමයි ලෝකේ ආධිපත්‍ය උන්වහන්සේ සතු. දැන් ඒක අපිට ගෙනහැර දක්වන්නට එදා මෙසොපොතේමියාවේ සාහිත්‍ය තුල තිබුණු
යම් පැරණි ඒ කියන්නේ එනුමා එලිෂ් ගිල්ගමේෂ් වැනි වීර කාව්‍යයන් තුලින් තමයි මේ මැවීමේ කතා ජලගැල්මේ කතා හැම අඩංගු කරලා තියෙන්නේ. මෙම කොටස් අධ්‍යයනය කිරීමේ අපගේ අරමුණ වෙන්නට ඕනේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ විද්‍යාත්මක කරුණු හොයන්නට නෙවෙයි. දේව ධාර්මික පණිවිඩය තේරුම් ගන්නට. මිනිසාගේ සර්වකාලීන ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙන්න තමයි උත්සාහයක යෙදෙන්නේ මේ කතුවරයා. කතුවරුන් සම්ප්‍රදායන් තුළ. ඒකම මිනිසා ලද උතුම්ම පිළිණය වන්නේ ගැලවීම බව. ශ්‍රේෂ්ඨ පණිවිඩය අවබෝධ කර ගැනීමට තමයි මේ කතුවරුන් මේ කතාව යොදාගෙන ඒකම විශ්වයේ හා මානව සංගතිය මැවීම පිළිබඳ කතා පුවත් දෙකක් අඳහන් වෙනවා. මැවීම පිළිබඳ කතා පුවත් දෙකක්. පළවෙනි මැවීමේ කතාව පූජක සම්ප්‍රදාය. මම ඊයේ දුන්නා ගිය සතියේ සම්ප්‍රදායන් 4. අවසානයේ ලියුණු පූජක සම්ප්‍රදාය තමයි පළමු කතාව සංස්කරණයෙන් ඉදිරියට ගෙනලා තියෙන්නේ. ඒකම දෙවන මැවීමේ කතාව යාවේ සාම්ප්‍රදායික කතා පුවත් තමයි දෙවෙනි මැවීමේ කතාව යාවේ සම්ප්‍රදායට අයත් වෙන්නේ. අපි බලමු. මැවීම පිළිබඳ පළමු කතා පුවතේ තියෙන්නේ මොකක්ද කියලා. එතකොට පැහැදිලි සැලැස්මකට අනුව ගොඩනගලා තියෙනවා. මොකද්ද පැහැදිලි සැලැස්ම? දෙවියන් වහන්සේ ආඥාවක් දෙනවා. මැවීම ආඥාවක් දේව වචනය තුල. ඒක ඉටු වෙන ආඥාවක් දෙන්නේ. මේ යහපත්ව කාලේ හේවත් දිනය සඳහන් වෙන්නේ. මෙන්න මේ ආකාරයට තමයි පළමු මැවීමේ කතාව රචනා කරන්නේ. ඒකම එහි පුනරුච්චාරණය කරන රිද්මයානුකූල ගීතමය ආකෘතියක්. මොකද පළමුවන දවස එය මෙසේ සිදුවිය. සවස ගත විය, උදේ උදා විය. මේ ආකාරයට. ඒකම පූජක සම්ප්‍රදායට අනුව ලියවී ඇති නිසා මහෝත්තම දෙවියන් වහන්සේව එලොහිම් යන නමින් ඒ කියන්නේ උත්කෘෂ්ඨ භාවය තමයි දෙවියන් වහන්සේගේ පෙන්වා දෙන්න උත්සාහ කරන. දෙවියන් වහන්සේ උත්කෘෂ්ඨයි. උත්කෘෂ්ඨ බව පෙන්වා දීම සඳහා ගොඩාක් සමීපව නෙවෙයි. ඔවුන් වහන්සේව පූජක සම්ප්‍රදායේ එලෙස හඳුන්වා දීමටයි මේ උත්සාහය දෙන්නේ. පළමු මැවීමේ කතාව. ඒක මැවීම කතාව පිළිබඳ පළමු කතාව අපිට විග්‍රහය දෙද්දී විශ්වය නිර්මාණය කිරීම. දෙවියන් වහන්සේ සකල විශ්වයේ නිර්මාතෘ බව තමයි මේ පූජක සම්ප්‍රදායට මේ කතාව තුලින් ගෙන හැර දක්වන්නට අවශ්‍ය වෙන්නේ. මුඛ්‍ය පරමාර්ථය ඒකයි. දෙවියන් වහන්සේ සකල විශ්වයේ නිර්මාතෘ බව. ඒතර ආරම්භයේදී නැත්නම් කාලය නොහොත් ඉතිහාසයේ පෙනෙන අතර අහස පොළොව ඉන්ද්‍රිය ගෝචර වන බව. ඒ කියන්නේ ඒ තුලින් මුළු විශ්වීය ගැලවීම සඳහන් කරනවා. ඒකම පුරාතන ලෝකයේ හිස් හා පාළු බව සංකේතවත් කළේ ජීවෙන් තොර බව, පදාර්ථ ශුන්‍ය බව. ඒකම දෙවියන් වහන්සේ මැවීමේ ක්‍රියාවලිය සැබවින්ම ජීවයේ පදාර්ථය දාවක් ලෙස තමයි මේ පූජක සම්ප්‍රදායේ පළමු මැවීම කතාව තුළින් දේව ක්‍රියාකාරීත්වය ගැන හැර දානවා. ඒකම දේව මැවිල්ල තුළ සෑම දෙයකටම අනන්‍යතාවයක් තියෙනවා. අඳුරෙන් ආලෝකේ, රැයෙන් දවල් වෙන් කිරීම, නම් කිරීම, මේ සියල්ල උත්කෘෂ්ඨ වූ දෙවියන් වහන්සේ සතු බව පෙන්වා දෙන්න තත්වරය උත්සාහ කරනවා. ඒකම නීති රීති තියෙන්නේ මැවීමේ ක්‍රියාවලිය එක් අංගයක් විදිහට පෙන්වා දෙන්නේ. ඒකම හිරු සඳුගේ ක්‍රියාකාරීත්වයන් ගැන. ඒකටයි හිරු සඳුගේ ක්‍රියාකාරීත්වයන් දාලා තියෙන කාල සීමාවන් සැකස්මට. කාල සීමාවන්. ඒකම ස්වභාව ධර්මයේ පැවතිය යුතු සැලැස්ම අනුව තමයි සියල්ල සිදුවෙන ආකාරයේ කතුවරය ගැන දක්වන පුරාතන ලෝකයේ හිරු සඳු ඔවුන් දෙවිවරුන් ලෙස තමයි සැලකුවේ. ඊජිප්තුවේ අධිරාජ්‍ය හිරු දෙවියන් බව සැලකුවා. ඒකම බබිලෝනයේ ඒ අධිරාජ්‍ය තුල සඳු දෙවියන් ලෙස සැලකුවා. එතකොට මේ පූජක සම්ප්‍රදාය තුල සියුම් ආකාරයට මේ විවිධ දෙවිවරුන් පහර ගැසීමක් කරමින් තමයි මේ සම්ප්‍රදාය මේ ගොඩනගන්නේ. ඒතර මානව සංහතිය උපත මැවීමේ ක්‍රියාදාමේ උච්චතම ස්ථානය තමයි මිනිසා හා ස්ත්‍රිය මැවීම. සියල්ල දෙවියන් වහන්සේ මවල ඉවරලා තමයි 6 වෙනි දවසේ මිනිසා ස්ත්‍රිය මවන්නේ. කොහොමද මවන්නේ? අපගේ ස්වරූපය අනුව අපගේ සමානත්වයේ ලෙස තමයි
මනුෂ්‍යමව. මෙහිදී අප යනු ගෞරවාන්විත බහුවචනය. ප්‍රීති පද්ධතිය. බහුව වචනය. ඒ කියන්නේ මෙහිදී මා කර්මකාර කතු තමයි දෙවියන් වහන්සේ හඳුන්වා දෙන්නේ පූජක සම්ප්‍රදාය හැටියට. මා මගේ නොව අපගේ ලෙසින් ඉදිරිපත් කරනවා. කවදාවත් දෙවියන් වහන්සේ මගේ නැත්නම් මම කියලා නෙමෙයි කියන්නේ. අපගේ ස්වરૂපය අනුව. ඒතර දේව ස්වરૂපයේ ධර්ම මිනිසා දේව නියෝජිතයෙක් නෙමෙයි. අපගේ ස්වરૂපය අනුවයි ඔබව මාව මවලා තියෙන්නේ. ඒතර ඔබයි මමයි දේව ස්වરૂපය අනුව මවලා තියෙන මිනිස්යන් නිසා අපි දේව නියෝජිතයෝ බව තමයි පූජක සම්ප්‍රදායෙන් මේ පළමු කතාව තුළ ගෙනහැර දක්වන්නේ. ඒකම අපි බලමු දැන් මොකක්ද සිදු වෙන්නේ? මිනිස්යා දේව ස්වરૂපය හා සමානකමට මවලා තියෙනවා නම් දෙවියන් වහන්සේ ජීවයේ කතුවරයාණන් ලෙස ජීවය දානය කළා තියෙනවා. ඒ කියන්නේ මිනිසාට ජීවය දෙන්නේ දෙවියන් වහන්සේ. ඒතර මැවිල්ල මත මිනිසයාට පැවරෙන ආධිපත්‍ය තමයි පාලනය කියලා කියන්නේ. ඒ හීබ්‍රු බසින් රාදා ලෙස තමයි කියන්නේ. හීබ්‍රු බසින් රාදා කියලා කියන්නේ මැවිල්ල පාලනයට මිනිසා නතු කිරීම. ඒ රැක බලා ගැනීම මඟ පෙන්වීම සංරක්ෂණ ලෙස රාදා අරුත් ගණන අතර මිනිසාගේ බලයට නතු කිරීමක් අදහස් කරන්නේ නැහැ. ඒ රැක බලා ගන්නට ඕනේ, මැවිල්ල සංරක්ෂණය කරන්නට ඕනේ. හැබැයි කිසිසේත්ම Tamanගේ බලයට නතු කර ගැනීමක් මෙහිදී අදහස් කරන්නේ නැහැ. එහෙනම් අපි දැන් බලමු මෙහිදී මනුෂ්‍යයා පුරුෂයා ස්ත්‍රියද එකම සමානත්වය හා අරුත්වය අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට පුරුෂයා ස්ත්‍රිය එකම සමානකමට තමයි මවන්නේ මෙතනදී පළමු මැවීමේ කතාවට. ඔවුන් එක හා සමානව මවන්නේ. ඇයි එහෙම එක හා සමානව මවන්නේ පළමු කතාවට අනුව පූජක සම්ප්‍රදාය. එහි අදහස් කරන්නේ ඔවුන් තුල තියෙන සාමූහිකත්වය. ඒ සාමූහිකත්වයේ දිවි පැවැත්මක් තමයි හිදී අරුත් ගන්න. ඒතර මැවිල්ල පාලනය කිරීමේ වගකීම සාමූහිකත්වයේ හා සංහිඳියාවේ වගකීම. කියන්නේ මැවිල්ල පාලනය කරන්න ඕනේ සාමූහිකවයි සංහිඳියාවකින් යුක්තව. ඔවුන් දෙදෙනා සමාජයේ ප්‍රතිමූර්තිය. කතුවරයා කෘෂි කාර්මික පසුතලයක් ඔස්සේ තමයි මේ මැවිල්ල පිළිබඳ පළවෙනි කතාව ගැන හර දක්වන අතර එහි සාමකාමී වාතාවරණයක් කැපී පෙනෙන සාමකාමී ඒ කියන්නේ මැවිල්ල හා මිනිසා සාමකාමීව කියන එක අරුත් ගන්නවා. එයයි කිසිම වෙලාවක මැවිල්ල හා මැවුම්කරුවා මැවිල්ල සියලු දෙනා පුදුමාකාර සංහිඳියාවකින් සිටි බව පෙන්වනවා. ඒකම මැවිල්ල සුද්ධවත් කිරීම. කොහොමද සුද්ධවත් කරන්නේ? දෙවියන් වහන්සේ සුද්ධවන්ත භාවයේ ඉදිරියේ හිස් පාළු විශ්වය සම්පූර්ණ ජීවයෙන් පිළිලා යන බව කියනවා. ජීවය මැවීම. සබත් දවස සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේගේ සුද්ධ බව පිළිගෙන. ඒ කියන්නේ අවසාන. ඔබ දන්නවා දවස් 6ක් තුල දෙවියන් වහන්සේ ලෝකේ ඉන්නවල 6 වෙනි දවස් තමයි මිනිසා මරන්නේ. 7 වෙනි දවසේදී මේක ගැනීමක් සඳහන් කරනවා. එතකොට එහි අදහස් කරන්නේ සබත සංකේතවත් කරන්නේ දෙවියන් වහන්සේගේ සුද්ධවන්ත බව පිළිගෙන. ඒකේ ප්‍රමුඛකාරයන් වීම සඳහායි මනුෂ්‍යය. ඒතර මෙහිදී සුද්ධවත් කිරීම සඳහා යෙදෙන හීබ්‍රු වචනේ තමයි කිද්දුෂ් යන වචනේ. ඒකත් ඔබ කෙටි පිළිතුරක් සඳහා මතක තියාගන්න ඕනේ මේ හීබ්‍රු වචනේ. මෙහි ජනවන්දනාත්මක පද මොකද්ද මේ සබත පිළිබඳව තියෙන ජනවන්දනාත්මක පදම? ඉවසුම් සම්බන්ධතාවය. එනම් දෙවි මිනිස් ගැඹුරු සම්බන්ධතාවය, ගිවිසුම් සම්බන්ධතාවය. මිනිසා කැඳවීම වෙන සුද්ධවන්ත ජනතාවක් තියෙනවා. ඒකට තමයි මේ සබත තියෙන්නේ. සුද්ධවන්ත දිවියක් ගත්තා. සෑම දිනකම මැවීමේ ක්‍රියාව අවසන් වන්නේ. අපි මේක හොඳින් කියලා බැලුවොත් වෙනවා. එහි යහපත් බව දෙවියන් වහන්සේ දකින්න. ඒක මැවීම සමතකයටපත් කරමින් සකල විශ්වයේ දෙවියන්ගේ ආශිර්වාද ලබන. ඒ ආශිර්වාද ලබන්නේ 7 වෙනි දවසේ. සබත යන මැවීමේ ක්‍රියාවලිය නැවැත්වීමක් නම් නෙවෙයි. එය ඉදිරියට ගෙන යාමක් බව මේ කතුවරු මොනවටගෙන හර දක්වනවා. ඒකම දැන් අපි බලමු කැටි කරලා ගත්තොත් මේ පළමු මැවීමේ කතාව. අපි මංසලක වගේ හිස් පාළු බව තුල තමයි දෙවියන් වහන්සේ මේ පදාර්ථ ජීවයක්.
ඒකට අහස හා පොළව කද්ද මේකෙන් ගම්මේ වන්නේ. අහස කියලා කියන්නේ සංකේතවත් කරේ ස්වර්ගය. පොළව විශ්ව. ඒකට අහස හා පොළව තුල තියෙන ඒ ඒකාග්‍රතාවය සහ ඒ සියල්ල නියෝජනය කරමින් තමයි අහස පොළව කියන සංකල්පය මේ පූජක සම්ප්‍රදාය තුළින් අපිට ගෙන හරදා. මේ බලන්න පළමු දවස් 3 තුල අහස පොළව කොයිතරම් ලස්සනට අලංකාර කරනවද? දවාල රාත්‍රිය පළවෙනි දවසේ. අහස හා ජලය දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේ ගොඩබිම. අහස හා පොළව මේ ආකාරයට තමයි කතුවරයා නැත්නම් පූජක සම්ප්‍රදායෙන් ගෙන හරදා. ඒකම හතරවෙනි දවසේ තමයි ඉර හඳ හතරු. පළවෙනි දවසේ දවල් හා රාත්‍රී. අර මං කිව්වා මේ කතුවරයා හීනුරේ පහර දෙන මිසරේ නැත්නම් ඊජිප්තුවේ ඉර දෙවියන් බබිලෝනියාවේ හඳ දෙවියන්. මොකද්ද? ඔගලන්ගේ දෙවිවරුන් අපේ උත්කෘෂ්ඨ වූ දෙවියන් වහන්සේ මවන්නේ හතරවෙනි දවසේ. එතෙක් ඒ නම් වලට අපහාස කරන්නෙත් නැතුව දවාල රාත්‍රිය. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඉන්න තැන ආලෝකේ ඔවුන් වහන්සේට ඉරහඳ අවශ්‍යයි. ඔබ වන්දනා කරන ඉරහඳ මවන්නේ අපේ දෙවියන් වහන්සේ. උත්කෘෂ්ඨ දෙවියන් වහන්සේ. ඒකයි හතරවෙනි දවසට ඉරහඳ දාන්නේ. පස්වෙනි දවසේ ඔබට තේරෙනවා ඒ දවාල රාත්‍රිය වෙන් කිරීම ඊළඟට අහස හා ජලය නියෝජනය කරලා ඒක කොච්චර අලංකාර කරනවද? පක්ෂීන් හා මිනිසුන් කොච්චර ලස්සනට අහස හා පොළව අලංකාර කරන බව ඔබට පේනවා පූජක සම්ප්‍රදාය තුළ. 6 වෙනි කරුණ තමයි ගොඩබිම නියෝජනය කරන්නේ සතුන් හා මිනිසා. තොර සබත් දින නිවාඩු. මේ ආකාරයට තමයි පූජක සම්ප්‍රදායේ පළමු කතාව ගොඩනගලා තියෙන්නේ. මැවීම පිළිබඳ දෙවන පුවත අපි බලමු. අපි කිව්වා එය පළවෙනි පුවත පූජක සම්ප්‍රදාය. ඒක පසු කාලීනව ලියලා පූජකවරු සංස්කරණය කරද්දී මේ JED කියන සම්ප්‍රදායන් තමන් විසින් රචිත මේ කොටස පළමු කොටස ඉදිරියට දාලා දෙවෙනි කතාව පැරණිම කතාව යාවේ සම්ප්‍රදායට අයිති ක්‍රිස්තු පූර්ව 950 900 ලියුණු මේ කතාව දෙවෙනි කතාව දැන් අපි දන්නවා පළවෙනි කතාව ලියුනේ ක්‍රිස්තු පූර්ව 400 දී වාචිකව තිබුණා ක්‍රිස්තු පූර්ව 500 ඉඳලා. එතකොට දැන් මේ දෙවෙනි කතාව යාවේ සම්ප්‍රදායටයි. මම එදා කියලා දුන්නා එක එක සම්ප්‍රදායන් වල කොහොමද දෙවියන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ. පළමු එකෙන් දෙවියන් වහන්සේ උත්කෘෂ්ටයි. ඉතාමත් උත්කෘෂ්ටයි. ඒ නිසා තමයි අර ආකාරයට ඉදිරිපත් කරන්නේ. දෙවියන් වහන්සේ මැවිලි ආධිපත්‍ය උන්වහන්සේ සතු. ඒ නිසා තමයි මේ පළවෙනි කතාවේ හතරවෙනි දවසේ ඉරහඳම වන්නේ. සියලුම දෙවිවරුන් වඩා උත්කෘෂ්ට බව පෙන්වන්න කරන්නට අවශ්‍ය මේ පූජක සම්ප්‍රදාය. දැන් යාවේ සම්ප්‍රදායක් බව. යාවේ සම්ප්‍රදාය ටිකක් වෙනවා. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට හරිය එකතු බොහොම ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හැටියට තමයි මානව රූපාකාරයෙන් ඉදිරිපත් කරනවා කියලා මම එදා ඔබට කියලා දුන්නා. එතකොට කතන්දර රූප ශෛලියෙන් හා නාට්‍යමය රූප දක්නට තියෙනවා මෙතන. මෙහි හරිය ලස්සනට ගමන් කරනවා සක්මන් කරනවා හැංගෙනවා නේද? බලනවා සතුන් නම් කරනවා. මේ සංවාදශීලීව කතන්දර ස්වරූපෙන් නාට්‍යමය ලක්ෂණ පෙන්වනවා. ඔබටත් ඔබේ දරුවන් හැම පන්තිකරම තියෙනවා. එක වසරේ ඉඳලම තියෙනවා මැවීමේ කතාව 13 වසර දක්වා. ඉතින් නාට්‍ය අනුසාරයෙන් මේක ඉදිරිපත් කරලා ළමයාට මේ සම්ප්‍රදායන් දෙක පැහැදිලි කරන්න පුළුවන්. ඒකම කෘෂිකාර්මික පරිසරයක් තුළ තමයි මේ කතා පොත දිගහැරෙන්නේ. දෙවි සමිඳුන්ගේ ක්‍රියාකාරීත්වය මානව රූපී සංකේත මගින් තමයි විස්තර කරන්නේ. දෙවියන් වහන්සේ කුඹල් කරුවෙක් විදිහට තමයි ආදම්ව මවන්නේ. ඊළඟට උවන්ගෝවියෙක් වගේ ශල්‍ය වෛද්‍යවරයෙක් වගේ ආදම්ව නිදි කරලා හරියට දැන් ඉන්න වෛද්‍යවරු වගේ නිර්වින්දනය කරලා තමයි ඉලෑටයක් නේද කැට්ටක් යම් කරුවෙක් ලෙස මේ දෙවියන් වහන්සේ යාවේ ඒවත් දෙවියන් වහන්සේ ලෙස තමයි ඕන් හඳුන්වන්නේ. අතන එලොහිම් මෙහිදී යාවේ කියද්දි හොඳට මතක තියාගන්න. හරි ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් වගේ. ඒ කියන්නේ මානව රූපාකාරයෙන් බොහෝම සමීප කෙනෙක් වගේ. අතනදී හරියම උත්කෘෂ්ටයි බලවන්තයි. ওই දෙක දෙආකාරයි. ඒ නිසා අපි ඒක හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒතර බලමු මේ දෙවෙනි කතාව කොහොමද අපි විග්‍රහයක යෙදෙන්නේ. ඒතර මෙතන තියෙන ස්වභාවික පරිසරය. ඒතර ස්වභාවික පරිසරය තුළ යාවේ සම්ප්‍රදාය කතුවරයා එක් එක් පියවර ඔස්සේ මේ කතාව ගොඩනගනවා. අපි දැක්ක පළමු කතාවේදී
පරිසරය සකස් කරලා තමයි 6 වෙනි දවසේ මිනිස්යාම වන්නේ. මෙහිදී වෙන. මෙහිදී විශ්වය නිර්මාණය කරනවා මිනිසාම වනවා ස්ත්‍රියම වනවා පුරුෂයාගේ වැටීම මෙහිදී සඳහන් වෙනවා. ඒකම අපි බලමු පුරාතන ලෝකයේ ශාස්ත්‍රීය පරිසරයේ ඒදන් උයන තුලින් තමයි ගෙන හරදා. පුරාණ ලෝකයේ තිබිච්ච ශාස්ත්‍රීය පරිසරය. ඒකම ඒදන් උයන මේ යාවේ සම්ප්‍රදාය තුළ මුළු විශ්වයේම කේන්ද්‍රීය කරගන්න. ඒදන් උයන. ඒකම ජලය හා භූමිය තුලින් තමයි කෘෂි කාර්මික පරිසරයට මූලික අවශ්‍යතාව ලෙස සැලකෙන්නේ. මම කිව්වා මේ දකුණු පරිසරය තුලින් ගොඩනැගෙන්නේ. එතකොට සරුසාර ප්‍රදේශයක් තිබෙනවා. මේ කතා පොත ලියන්නේ. ඒතර විශ්වයේ ජීවයේ ක්‍රියාකාරීත්වය ඒදන් උයන තුලින් මත කර දක්වන ඒදන් උයනේ පිහිටි ගංගා හතරකුත් ඔබට සඳහන් වෙනවා. පිෂෝන්, ගිහෝන්, යුෆ්‍රටිස්, ටයිග්‍රිස් කියන ගංගා හතර. එතකොට ඔබ දන්නවා ඔබට විභාගෙදී ප්‍රශ්නයක් ඇහුවොත් ඒදන් උයන අවටින් ගලා ගිය මේක ඔක්කොම ඔබ දැනගත යුතු කතා. ඒක මිනිසා ස්ත්‍රීගේ මැවීමේ ක්‍රියාවලිය ගැන පොඩ්ඩක් බැලුවොත් මම කිව්වා දැන් මේකේ නාට්‍යමය ස්වරූපයක් තියෙනවා කියලා කතන්දර ස්වරූපයක්. ඒක සුන්දරමය විල තුළ මිනිසා ජීවියක් නැමැතිව හිටියට එය පූර්ණත්වයට පත් කරන්න දෙවියන් වහන්සේ මිනිසාවම මේ ලස්සන පරිසරයේ ජීවයක් නැත්නම් ඒ ජීවය බවට පත් කරන්නේ මිනිස්යාගෙන් දෙවියන් වහන්සේ. ලෝක සංවර්ධනයේ ක්‍රියාව තමයි. ලෝක සංවර්ධනය කිරීමේ ක්‍රියාව තමයි. ගෙනහැර දක්වන්නේ මොකද්ද? මානව දායකත්වයේ කොහොමද පෙන්වන්නේ? පොළව කොටන්නාගේ චරිතය තුළ දෙවියන් වහන්සේ. හොඳයි. අපි බලමු දෙවියන් වහන්සේ මිනිසාව නිර්මාණය කරන පොළවේ දූවිල්ලේ මිනිසාව නිර්මාණය කරලා මිනිසාගේ නාසයට නාස්පුඩු තුලට ජීවන හුස්ම හෙළලා මිනිසයා ජීවමාන කෙනෙක් බවට පත් කරනවා. නාස්පුඩු වලට ජීවන හුස්ම හෙළලා තමයි ඔහු ජීවමාන කෙනෙක්. මම කියවා මානව රූපී ආකාරයෙන් බොහෝම ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හැටියට තමයි ඉදිරිපත් කරන්නේ. හොඳයි. ඒතකොට මෙහිදී පෙන්නනවා අනිත් මැවීමට වඩා මිනිසා උතුම් බව. මිනිසා සඳහා යෙදෙන හීබ්‍රු වචනේ මොකක්ද කියලා බලමු. හීබ්‍රු වචනේ තමයි ආදා. පොළව සඳහා දැන් අපි දන්නවා දූවිල්ලෙන් මිනිස්යාවම වань. ජීවන හුස්ම හෙළන්නේ ඊට පස්සේ. පොළවෙන් මිනිසාවම වань. ඒතර පොළව මොකක්ද අදහස් කරන්නේ මේ හීබ්‍රු වචනේ? අදමාන් නැත්නම් අදමා කියන වචනේ. අපි බලමු මේක දිගටම සාකච්ඡා කරද්දී මේ නම් දෙක අපිට වැදගත් වෙනවා යම් අවස්ථාවල. ඒකයි මම මේ නම් දෙක දැම්ම. ඒක ඔබේ පොතේ තියෙනවා. හරි. ඒතර මිනිසා ස්ත්‍රී කාර්යභාරයෙන් හිදී පෙන්වා දෙන්න උත්සාහ කරනවා මේ යාවේ සම්ප්‍රදාය තුල. කොහොමද? ස්ත්‍රිය කියලා කියන්නේ කවුද? අපි දන්නවා දැන් පුරුෂයාව බර නින්දකට පත් කරලා ඉල ඇටයකින් තමයි ස්ත්‍රියක් මත. ඉල ඇටේ. ඇයි ඉල ඇටයකින් මත? දෙවෙනි හාසට තිබුණානේ මේ හිස කේසක් අරගෙන මල. නේද? ස්ත්‍රිය. හිස කේසක් අරගෙන වැවුනේ නැහැ. හරි. එම්ම කරා නම් ස්ත්‍රිය අනිවාර්යයෙන්ම පුරුෂයාගේ පාලනය කරලා පුරුෂයාගේ ආධිපත්‍යය ගන්න. ඒ නිසා තමයි එතනින් ගත්තේ. නැත්තම් දෙවියන් වහන්සේට තිබුණා මේ පොළවේ කකුලේ පෑගෙන දූවිල්ලකින් නේද? නැත්තම් අපි කොහෙන් හරි මවන්න පහළ. නමුත් එහෙම කරන්නේ නැහැ. ගන්න ඉල ඇටයකින්. ඒ කියන්නේ හදවතට සමීපම තැනින් තමයි ගැහැණිය ස්ත්‍රියමවල දෙන්නේ. මොකද ඒකේ අර්ථය? අන්‍යෝන්‍ය සංහිඳියාවෙන් සාමිකත්වයෙන් ජීවත් වෙන දෙන්න සමාන ස්වාමීන් වහන්සේ. එය සහජීවනයේ මානුෂිකත්වයේ පැවැත්ම අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තමයි ඒ ආකාරයටම අවල තියෙන්නේ. ඒකෙන් හීබ්‍රු වචන දෙක තමයි ඉෂ්ෂන්. ඒතර මෙහිදී පෙන්වන මේ වචන දෙකෙන්ම මිනිසා ස්ත්‍රිය අතර තියෙන සහ සම්බන්ධතාවයේ අන්‍යෝන්‍ය ප්‍රේම. ප්‍රශුද්ධ ලීවිල්ල තුල එසේ කියන හීබ්‍රු වචන කියන්නේ සහාය වීම. හොඳයි. සහාය වෙන කෙනෙක්. ස්ත්‍රිය කියන්නේ පුරුෂයාට සහාය වන කෙනෙක්. ආදරෙන් ඉන්න කෙනෙක් සහාය වන කෙනෙක්. හොඳයි. මම ඉස්සලා කිව්වා දැන් මේ ටික ඒකම ස්ත්‍රිය සමාජීය වශයෙන් මිනිසාව පූර්ණත්වයට පත් කරනවා. මිනිසා නැත්තම් ඉතින් පුරුෂයා තනියමනේ නේද? සතුන් අතර යාට අවශ්‍ය කෙනා හොයාගන්න බැරි වෙනවනේ. නමුත් තියනවනේ නේද? මිනිසා සියලුම සතුන්ට නම් දුන්නා. ස්ත්‍රියට නම් දෙන්නේ නැහැ. ඒ ස්ත්‍රියට නම් කරන්න බෑ පුරුෂයාට. ඉතින් අදහස් කරන්නේ දෙදෙනා අතර තියෙන සමානාත්මතාවය. ආදම් ඒව නේද? මේ දෙදෙනා ස්ත්‍රිය හා පුරුෂයා අතර තියෙන ගරුත්වය, උදාරත්වය, අන්‍යෝන්‍ය සම්බන්ධය තමයි මේ
දෙවෙනි කතා පුවතට අනුව පෙන්වලා දෙනවා. දැන් අපි කතා දෙකක් සාකච්ඡා කරා. උත්පත්ති පොතේ 1 ඉඳලා 11 දක්වා අපි සාකච්ඡාවක යෙදෙනවා. එහිදී අපි මේ උත්පත්ති පොතේ පළවෙනි කතාවේ සහ උත්පත්ති පොතේ අඩංගු මැවීමේ දෙවෙනි කතාව අපි සාකච්ඡා කරා. දැන් මේ දෙක සාරාංශ කරලා බලමු. ඒත් ඔබට මතක තියාගන්න රේස්. ඒ නිසා තමයි මේ වගේ සූදානම් කරගත්තේ. පළමුව කතාවෙන් පෙන්වන්නේ මම ඉස්සලා කිව්වා වගේම මුළු විශ්වයම මවල තමයි දෙවියන් වහන්සේ මිනිසයන්. අවශ්‍ය සුන්දර පරිසරයක් සකස් කරලා තමයි දෙවන මැවීමේ කතාවට අනුව මිනිසයා පළමුවෙන්ම මවලා ඊට පස්සේ තමයි මේ පරිසරය සකස් කරන්නේ. ඒකම පුරුෂයා සහ ස්ත්‍රිය එකටම වන්නේ. මෙහිදී පළමුව පුරුෂයාව මවලා ස්ත්‍රියව මවලා. දැක්කනේ වෙනස? ඒකම මැවීම පිළිබඳ දීර්ඝ විස්තරයක් තියෙනවා. පළවෙනි දවසේ මවනේව දෙවෙනි දවසේ මවන්නේ අර මං කිව්වේ 3 ඊපස්සේ 4 5 6 කොහොමද මේක අලංකාර කරන්නේ කියන්නේ. ඊළඟට දැන් මෙතනට ගියාම දෙවෙනි මැවීමේ කතාවේ එච්චරම දීර්ඝ විස්තරයක් නැහැ. එතකොට අපි දන්නවා දැන් මේ කතා දෙකට පසුබිම් ගුණේ මොනවද කියලා. මොකද්ද? පළමු කතාවට මේ අපි දන්නවා පළමු කතාව ලියවෙන්නේ බබිලෝනියානු විප්‍රවාසයේ පසු ක්‍රිස්තු පූර්ව 500 ගණන් වල 587. එතකොට ඒ පසුබිම ඔස්සේ තමයි මේ කතාව ගොඩ නැගෙන්නේ. නේද? ඒක දේවවාදී සංකල්පය උත්කෘෂ්ඨභාවය තුල තමයි ඉදිරිපත් කරන්නේ. දෙවන මැවීමේ කතාව නික්මයාමේ සිදුවීම පාදනම් කරගෙන. නික්මයාම තුල ඒගොල්ලන් දෙවියන් වහන්සේ හඳුනාගත්තේ බොහෝම ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. ඒගොල්ලන්ට හරිය ආදරය කරන, ආහාර දෙන, දිව්‍ය සංරක්ෂණය කරන, දේශයක් දුන්න දෙවියන් වහන්සේ. ඒතර ඒ පසුබිම තුල තමයි මේ කතාව මෙයාලා ගොඩනගන්නේ. හොඳයි. එතකොට අපි දැන් ඊළඟ කොටසට යන්න යන්නේ පාපේ යථාර්ථය මොකක්ද කියලා. ඊළඟට අපි උත්පත්ති පොතේ එකේ සිට සාකච්ඡා කරා. ඊළඟට අපි උත්පත්ති පොතේ දෙවෙනි මැවීමේ කතාවක් කරා. දැන් ඉතින් අපි යන්න හදන උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයට. ඒ කියන්නේ පාපය පිළිබඳව. ඒතර පාපය පිළිබඳව මිනිසා පාපයෙන් නැඹුරු වීම පිළිබඳව උත්පත්ති පොතේ සඳහන් වෙනවා 11 වෙනි පරිච්ඡේදය දක්වා. මෙන්න මේ මාතෘකා 5 ඔස්සේ පාපය කොහොමද මානව ජීවිතය හා මානව නිදහස පාපය සඳහා යොමු වුනේ කොහොමද මිනිසාගේ තියෙන නිදහස කොහොමද අයිතු ආකාරයට භාවිතා කරලා පාපයට මිනිසා වහල් වෙන්නේ. ඒ ආදීනව තමයි කායින් ආබෙල් මවපියා ආදි මවපියන් කරපු වැරදි කොහොමද කායින් ආබෙල්ට යන්නේ. එනකොට ජල ගැල්ම දක්වා මුළු ප්‍රදේශයක් විනාශ කර දාන්නට. ඊළඟට අපි ජල ගැල්මෙන් මතු වෙනවා අපිට නෝ වගේ චරිතය. නෝ විතරක් ගැලවෙනවා නෝ වගේ පවුලේ අය සමග. ඊළඟට නැවතත් ආයත් මිනිස්සු පාපයට යොමු වෙලා බාබිල් පොත තුලින් මේ පණිවිඩය ඔබට ගෙන හරදා. අපි බලමු එකිනෙකට සාකච්ඡා කරලා මොනවද අපි මේ උත්පත්ති පොතේ 1 ඉඳලා 11ට සාකච්ඡා කරන්නේ ඉතුරු කොටස්. ඒ කියන්නේ උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය. අපි නැවීමේ කතා දෙක ඉවරයි. සාකච්ඡා කරා, සාරාංශ කරා, සංසන්දනය කරා. දැන් යනවා මිනිසා දෙවියන් වහන්සේ දේව සමානකමටමවල නේද? දේව ස්වරූපයටමවල ඕන් වහන්සේ වගේම මල්ල දේව නියෝජිතෙක් කරාට පස්සේ ඕන් වහන්සේ දේව සමානකමේ ලක්ෂණයක් තමයි පූර්ණ නිදහස. අමරණීයක් නේද? ඒ ඔක්කොම දීලා මෙයාලා මොකද්ද කරේ කියලා බලන්න යනවා. පූර්ණ නිදහසනේ උන්ට දුන දෙවියන් වහන්සේ. බලමු. එතකොට මොකද්ද දැන් ඉතින් වෙන්නේ කියලා. එතකොට මෙහිදී අපි සාකච්ඡා කරන්න යනවා දෙවියන් වහන්සේ නිර්මාණ කර විශ්වය තුළ දෙවියන් වහන්සේම කියන විශේෂ වෘක්ෂයන් දෙකක් හඳුන්වලා දෙනවා. එකක් ජීවන වෘක්ෂය, එකක් හොඳ නරක අවබෝධ කර ගැනීමේ වෘක්ෂය. ඒතර ජීවන වෘක්ෂය තුලින් සංකේතවත් කරන්නේ ජීවේ පැවැත්ම. එදා තිබිච්ච බබිලෝනියානු ඒ සංකල්ප අරගෙන තමයි මේ කතුවරයා මේ පණිවිඩ දෙන්න උත්සාහ කරලා තියෙන්නේ. දෙවෙනි ගස හොඳ නරක අවබෝධ කර ගැනීමේ ගස. ඒකෙන් සංකේතවත් කරේ සදාචාර පැවැත්මේ ආධිපත්‍ය දෙවියන් වහන්සේ සතු බව. මොකක්ද මේ ගහෙන් කන්න එපා. හොඳ නරක ඕනම ගහකින් කන්න. හොඳ නරක අවබෝධ කර ගැනීමේ වෘක්ෂයට අතවත් එකයි දෙවියන් වහන්සේ උන්තුනේ. නමුත් මානව ජීවිතයේ විශේෂ ලක්ෂණයක් වෙන්නේ මිනිදහසෙන්. දැන් බලන්න සතුන්ට නැති සතුන්ට තීරණ ගන්න බැහැනේ. දැන් අපි හිතමු ස්ත්‍රියා පුරුෂයා
විවාහයෙන් පස්සේ අද කාලෙන දරුවෝ කී දෙනෙක් හදනවද කියලා ඒ දෙන්නට තීරණය කරන්න. තමුන් කරන්නේ මොන වගේ රැකියාවක්ද? නිදහස් තීරණ. තමුන්ට නිදහසේ තීරණ ගන්න හැකියාවක් තියෙනවා. සතුන්ට ඒක නැහැ. නේද? ඒ ඇයි නිදහස් දුන්නේ? ලෝපාලනය කිරීමේ වගකීම මිනිසා සතු කරන්නේ. දෙවියන් වහන්සේ දෙන්නේ. බලමු මේ නිදහස මේ අය කොහොමද භාවිතා කරන්නේ. එතකොට මේකේ තවත් සංකේත කරනවා. විවිධ සංකේතයන් තියෙනවා මේ කතාව තුළ. පාපය මිනිසා. ඒතර පාපය කියලා කියන්නේ නිදහස උල්ලංඝනය කිරීමක්. මම තවදුරට මේ පාපය ගැන එකින් එකට කතා කරගෙන යනවා. විශේෂයෙන් මම මේ ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ ඔබට අදාළ විෂය නිර්දේශය අනුව. විෂය නිර්දේශයේ තියෙන ආකාරයට මම කතා කරගෙන යන අතර සමහර කරුණු ඔබට හුඟක් ඒත්තු ගන්න උවමනා වෙනකොට මම පොඩ්ඩක් එකතු කරා. සමහර කරුණු ඔබ දකින්නද සමහර ඒවා ඒත්තු ගන්නට අවශ්‍ය නිසා පෙළ පොතේ නැත්නම් ඔබට අදාළ විෂය නිර්දේශය තුලින්ම වැඩි කරුණු දෙක තුනක් එකතු කරලා ඒවා තහවුරු කරලා නැවතත් ඔබට අවබෝධ කරගන්නටයි මේ දේ කරන්නේ. දැන් ඔබේ පෙළ පොතේ තියෙන විදිහට තමයි මම මේ කරන්නේ. පාපේ පිළිබඳව තව ඉදිරියට කතා කරනවා. ඒතර සර්පයව සංකේතවත් කරන බියවුල් බව. මානසික ආකර්ෂණය නැත්නම් ආශාවේවත් රුචියේ සංකේතයක් ලෙස තමයි සර්පයව මෙහිදී බයිබල් කතුවරයා පෙන්වා දෙන්න උත්සාහ කරන. විශේෂයෙන් සර්පයා විශේෂ සහිත මැද පෙරදිග ඉතිහාසය තුළ සර්පයාට මිනිසා අතර කිසි සම්බන්ධතාවයක් නැහැ. දැක්ක තැන ගහලා මරලා හිස්සට ගහලා මරලා දාන තත්ත්වයක් තියෙනවා. ඒ සංකේත මෙගොල්ලෝ. ඒකම නග්න බව. නග්නයි කියලා ගත්තා. ඇයි මානව දුර්වලතාවයේ හේවත් අනාරක්ෂිත බව තමයි මේ නග්න බවින් මේ මිනිසා පාපයට වැටීම තුළ මේ කරුණු ගැන හැරදා. එතකොට දෙවිඳුන් ඕන්ට වස්ත්‍ර පැළඳීම මොකද සංකේතවත් කරන්නේ? දුර්වල මනුෂ්‍යයා වෙත තියෙන දිව්‍ය සංකල්ප. කොච්චර එපා කිව්වත් මිනිසා හොඳ නරක අවබෝධ කර ගැනීමේ ගසටම ගිහිල්ලා ඒ දේම කරා නම් මනුෂ්‍ය දුර්වලකම් මත උනත් දේව සංරක්ෂණයේ තියෙන බව තමයි කතුවරයාගෙන් හරියට. ඒ දුර්වල මනුෂ්‍යයා කියලා දෙවියන් වහන්සේ දක්වන කාරුණික සාධාරණ ආකල්පය තමයි මේ කතා පුවතින් ගෙන හර දක්වන්නේ. විශේෂයෙන් දෙවියන් වහන්සේ දඬුවම් කරන්නේ සාප කිරලා කරන්නේ මොකක්ද? පාපේ හෙව්ව නැල්ල වගේ තියෙන විපාකය. අපි උනත් පාපයක් කරොත් ඒ පාපයට විපාකේ හිමිනවාමයි. ඒක ස්ථිරයි. දහම් ගුරුවරුනි පුළුවන් තරම් මතක තියාගන්න ඕන කරුණක්. පාපේ විපාක තියෙනවාමයි. ඒකම හීබ්‍රු භාෂෙන් හැදෙන මෙහි සඳහන් වුණ මනුස්සල ඔබට කිව්වාගේ ඉෂ්ෂාන් ඒවත් මිනිසා ස්ත්‍රී අතර තිබිච්ච සමතුලිතභාවය. ඔබ දැන් මේ කතන්දර දාන නිසායි මම මේ ආකාරයට යන්නේ දරුවෝ. මේ ගුරු බවතුනි ඔබ එකේ ඉඳලම දන්නවා මේගොල්ලන් කරපු වැරද්ද මොකක්ද කියලා නේද? ආයේ බොහොම කෙටියෙන් මතක් කරලා දෙනවා නම් මේ දෙන්න ඇත්තටම දේව කැමැත්ත ඉටු කර. දෙවියන් වහන්සේ කැමති ආකාරයට තමයි මෙතන කියන්නේ. දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නේ. ඒකට විරුද්ධ වෙන්නේ කවුද? සාතන්. සාතන් කැමති නෑ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කර. ඒ නිසා යා කොහොම හරි බලන්නේ දේව කැමැත්ත ඉටු කිරීම නවත්තන්න. එතකොට මොකද්ද කරපු ක්‍රමවේදය? හුඟක් කතාවට දක්ෂ කාන්තාවනේ. ඒ ස්ත්‍රිය වල්ලගන්න. ස්ත්‍රිය වල්ලගන්න. ඒ සඳහා පුරුෂයව නෙමෙයි. පුරුෂයා හොඳ අරටු ඇති ශාකයක්. පුරුෂයා වල්ලගන්න ටිකක් අමාරුයි. ඒ නිසා ස්ත්‍රිය කතාවට දක්ෂයි. ස්ත්‍රියව තමයි කතාවට ගන්න. අරගෙන තමයි Tamanට අවශ්‍ය දේ කරන්නේ. දේව කැමැත්තෙන් ඉටු කිරීම නවත්තලා තම කැමැත්ත සාතන්ගේ කැමැත්ත කරන කෙනෙක් බවට පත් කරගන්න. දේව කැමැත්ත නෙවෙයි සාතන්ගේ කැමැත්ත. ඒ සඳහා යොදා ගන්න. එතකොට ඉෂ්ෂාන් දැන් මොකද වෙන්නේ? ඉස්ලාම ස්ත්‍රිය තමයි රැවටිලා කාලා නේද? කතරම් ප්‍රණීතද නේද? නුවණ වැඩිමත මේ විදිහට රවට්ටලා කෑවට පස්සේ ආදම්ට සාතන්ට බෑ ආදම්ට දෙන්න. නමුත් ඒක ස්ත්‍රියට කරන්න පුළුවන්. ස්ත්‍රියට කරන්න පුළුවන් පුරුෂයාට දෙන්න. එයා ඒක කරා. මොකද උනේ අන්තිමට? දෙදෙනා අතර තිබිච්ච සමතුලිතභාවය නැති වෙනවා. ඉෂ්ෂාන අතර. ඇයි? දෙවියන් වහන්සේ අහනකොට දෙවියන් වහන්සේ ඉස්සලා මෙලමින් අඩුව අහන්නේ. අර මං කිව්වා. එනවා මේ දෙන හැංගි උත්තම් කරනවා. කොහොම මේගොල්ලන් හැංගිලා දැන් වැරදි කළාට පස්සේ. දෙවියන් වහන්සේ ඒත් හොයාගෙන යනවා. ඉස්සලාම ප්‍රශ්න කරන්නේ පුරුෂයාගෙන්. මොකද පුරුෂාධිපත්‍යය තිබුණා.
ඒ නිසා පුරුෂයාගෙන් තමයි අහන්නේ. පුරුෂයාත් මොකද කරන්නේ? කපාටම දෙවියන් වහන්සේ. ඔයාම මවල දුන්න ස්ත්‍රිය තමයි මට මේක දුන්නේ. ඒ කියන්නේ වැරද දෙවියන් වහන්සේගේ පිටටම දානවා. ඔයාම මවල දුන්න කෙනා තමයි මට මේක දුන්නේ කන්දිකින් මමත් කෑවා. වැරද්ද පිළිගන්නේ අද සමාජයේ වගේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආදාම් සහ ආදමාන අතර තියෙන සම්බන්ධතාවයක් නැති යනවා. පාපේ නිසා. ආදමාන කියලා මන්ත්‍රේ පොළව. අපි ඒක තවත් කතා කරගෙන යනවා වැඩි විස්තර කායින් ආබෙල් කතා පොතේ. එතකොට දැන් ඒ දෙන්න අතර සම්බන්ධතාවක් නෑ. දෙවියන් වහන්සේ දකින්නකොට ගිහලා හැංගිලා දෙවි මිනිස් සම්බන්ධතාවක් නෑ. මිනිසා ස්වභාව ධර්මයේ අතර තියෙන සම්බන්ධතාවයක් නෑ. ඇයි? ස්ත්‍රිය පාවලා දෙනවා. ස්වභාව ධර්මයේ කවුද සාකන්නේ? සර්පයව. යා තමයි මට කණ්ඩ කිව්වේ. දැක්කද දැන් වැරද්ද හැමතිස්සෙම කාගේ හරි පිටින් දාලා බේරෙන්න උත්සාහය කියලා. මොකද්ද වෙන්නේ පාපේ නිසා? මිනිසුන්ට දෙවිඳුන් නැති යන. ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරියට දෙවියන් වහන්සේ නැති. දෙදෙනා අතර තියෙන සම්බන්ධතාව නැති වෙන. කියන්නේ අපි මිනිස්සු අතර තියෙන සම්බන්ධතාව නැති. පාපේ කරා මේව තමයි. ඊළඟට ස්වභාව ධර්මයක් අපිට නැති වෙනවා. එතකොට අපි හැමතිස්සෙම මේ ක්‍රියාකාරීත්වය තුලින් මොකද්ද වෙන්නේ? මොකද්ද උනේ? මේ හැම දෙයකටම හේතුව මිනිසාගේ මුල් පාපේවත් ජම්ම පාපේ ස්වභාවය. මොකද්ද උනේ? දෙවිඳුන් සතු දේ මිනිසා නතු කරගන්න ගියා. ඔක තමයි පාපේ. දේව ආධිපත්‍ය තමයි හොඳ නරක අවබෝධ ගස තුලින් දේව ආධිපත්‍ය තමුන් නතු කරගත්තා. ඒ දේවල් රස විඳින්නට කියලා දෙවියන් වහන්සේ සතු ආධිපත්‍ය මිනිසා ගන්නට. අන්තිමට තමන් ලබ නිදහස දෙවියන් වහන්සේ දුන්නේ ලෝකයේ සංවර්ධනය කිරීමේ නිදහස සම්පූර්ණ අයුතු විදියට ප්‍රයෝජන අරගෙන සියල්ල මිනිසා නතු කරගත්තා. ඒකම සර්පයත් ගැන කියද්දි සර්පයා රුචියේ දෝංකාරය නේද? සර්පය තමයි රුචිය ඇති කළේ. කොච්චර ලස්සනද රසද අන්නේ විදිහට රවට්ටලා මොකද කරේ? සදාචාරයේ ආධිපත්‍ය තමන් සතු කර ගන්නවා. ගැනීමට පොළඹනවා ස්ත්‍රියව. ඊට පස්සේ මම ඉස්සර මේ ටික ඔක්කොම දැන් කතා කරවපත් එක්ක අනිත් අය පිට වරද පටලලා මේ විදිහට වෙනවා. ඒකම දැන් සුද්ධ දීවිලි පාඨය පාපේ යථාර්ථය කොහොමද අපිට හඳුන්වලා දෙන්නේ? කොහොමද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය වෙත දිගු කරන රැකවරණය හොඳට පෙන්ලා දෙන්න හදනවා. පාපේ යථාර්ථය ඔස්සේ උත්පත්ති 3:15 සඳහන් වෙනවා. මොකක්ද? දේව සැලැස්ම තුල මනුෂ්‍යයා මානව නිදහස සහජීවනයේ සමතුලිත පැවැත්ම කරා ගමන් කරන ආකාර නවදේශ. මොකද්ද මෙතන මේ කියන්නේ? මේ 3:15 තියෙන්නේ මොකද්ද? පළමු ගිවිසුම. සුද්ධ බයිබලයේ පළමු ගිවිසුම මොකද්ද? දෙවියන් වහන්සේ හා මිනිසා අතර. මොකද්ද? තාහා ඇගේ ස්ත්‍රී අතර බද්ධ වෛරය තබන්නේ. නේද? තෝද ඔහුගේ විරුබ දෂ්ට කරන්නේ. ඒක දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා ගැලවුම් කරුවෙක්. ඒක තමයි දේව ආදරය. දේව රැකවරණ ගැලවුම් කරුවෙක් වෙනවා. පොරොන්දු වෙන පාපයක් සමගම. ඒකම වුන්ට කිව්ව විදිහටම පළමුව ඔවුන් ආහාර අනුභව කළොත් හොඳ නරක අවබෝධ කර ගැනීම එකසෙන් ඔවුන් හිමි වෙනවා කියන්නේ මොකද්ද? මරණය. ඒතර ජේසුස් වහන්සේ තුලින් තමයි මේ මරණය ජයගෙන ඒ ඔවුන් සමග ඇති කරගත් පළමු ගිවිසුම තුලින් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුලින් මරණය පරාජය කිරීම තමයි ඒ ගිවිසුම සංකේත කරන්නේ. දැන් අර මං කිව්වා වගේ ආදම් සහ අදමා මනුෂ්‍යයා හා පොළව කියන තැනට යන්නයි හදන්නේ. මේ සමහර සුද්ධ බයිබල් කොටස් කියවෙනවා කරුණාකර ඒ කොටස් බලාගෙන මම අවශ්‍යලට කිව්වම කවුරු වේවා කියවන්නේ. ඒතර කායින් සහ ආබෙල් කතාව පුතත් ඔබ දන්නවා. කායින් කියන්නේ ගෝවියෙක්, ආබෙල් කියන්නේ ඩේරෙක්. ඔබ දරුවන්ට ගන්න මේ කතාව හොඳටම දන්නවා. ඒ නිසා මේවා අමාරුයි. කායින් ගෝවිය, ආබෙල් ඩේරෙක්. ඒතර ආබෙල් යන්නේ අර්ථය තමයි හුස්ම. ආබෙල් හුස්ම. ඒතර මුල් මිනිසා නිදහස් කැමැත්ත උල්ලංඝනය කිරීමෙන් මොකද්ද වෙන්නේ නිදහස? එයා මිනිසාට දුන්න නිදහස තමයි නිදහස භුක්ති විඳින්න උරු නිවැරදිව. මිනිසා මොකද කරන්නේ? කායින්ට ඇති වෙනවා ඊර්ෂ්‍යාවක් තම සහෝදරයා කෙරෙහි. මොකක්ද ඊර්ෂ්‍යාව? ඔහුගේ හඬුර දෙවියන් වහන්සේට ප්‍රසන්න නිසා. කායින්ට ඇති වෙන ඊර්ෂ්‍යාවේ ප්‍රතිඵලය තමයි තම සහෝදරයා මරන්නේ. ඒකට අපි බලමු මම පාඨාවම අපි කතා කරමු. කොයිතරම් පොළව මොර දෙනවද දෙවියන් වහන්සේට මේ අහිංසක රුධිරය උදෙසා.
දැන් ආදම් සහ පොළව අතර නේද අදමහන් අතර ගත්තනේ පොළව මොර දෙනවා දෙවියන් වහන්සේට මේ අහිංසක රුධිරය වැగిරි. ඒත් ආබෙල් සිය කැමැත්තෙන්ම තමයි මම කිව්වා වගේ පන්තිය කරන්නේ. ඒත් දේව ප්‍රේමීට විරුද්ධ වුණු ආදිමව්පියන් කළ වරද කළ අතර කායින් ආබෙල් මොකද කරන්නේ සහෝදර ප්‍රේමයට විරුද්ධ. ආදම් සහ ඒව දේව ප්‍රේමයට විරුද්ධව පව කරද්දී කායින් ආබෙල් සහෝදර ප්‍රේමයට විරුද්ධව පව කරන බව තමයි ඔබේ අදාළ පිටපොතේ ඔබව දැනුවත් කරන්නේ. ඒකම ආදම් මෙන්ම කායින්ද දේව ආදරයට විරුද්ධව පව කරපු චරිත දෙකක්. ඒකම දෙවියන් වහන්සේ කායින්ගේ පාපයට පෙර මෙන්න ඔබ කියව යුතු දැන් දැනුවත් කළේ මිසෙ. බලමු. අපි දන්නවා මේක බලා ගන්න කවුරුරි මට දැන් කියවන්න ඕනේ දේ වචනේ උත්පත්ති 4:6 සිට 8 දක්වා කවුරුරි බලා ගන්න. ඒක කලින් මම පැහැදිලි කරන්නම්. එතකොට දැන් මෙතනදී කායින් තම නිදහස් කැමැත්ත තමයි ආබෙල් මරා දාන්න උත්සාහය දෙන්නේ. ගොඩාක් ඉරිෂ්‍යා කරලා අපි මේ කතාවට ගියොත් මේ කතන්දරේ පොඩ්ඩක් මේ දෙන නියර දිගේ යනවා. හරිද? යන වෙලාවක තනි වුණ අවස්ථාවක ආබෙල් කතු උන් සහිත එකකින් තම සහෝදරයව මරලා. මොකක්ද ඒකට හේතුව? එතකොට ඒ මගින් පෙන්වන්නේ දෙවියන් වහන්සේට අකීකරුකම සහ ඊට අනුගත විපාක තමයි මේ පෙන්වන්නේ. කවුද අකීකරුනේ? මුල්ම අවුපිය. තම දරුවන් නේද? දැන් කායින් කියන ඵලය කුස දරනකොටම ස්ත්‍රිය එල්දි කරේ. ඒක තමයි කායින් මේ වගේ හැසිරෙන්නේ. මට හිතෙන හැටි. නේද? සාතන්ටනේ කී කරුනේ. ඒතර දරු ඵලෙ මොකද වෙන්නේ? ඒ වගේ. බොහෝ නිදහස් කැමැත්ත. ඒක තම සහෝදරයව මරා දානවා. මුඛ්‍ය අරමුණ ඊර්ෂ්‍යාව. මුඛ්‍යම අදහස ඇයි මරන්නේ? ඇයි මරන්නේ? ඊර්ෂ්‍යාව. හොඳයි. කවුරු කැමතිද? දෙවියන් වහන්සේ මේ තම සහෝදරයා මරන් ඉස්සෙල්ලත් කායින්ව දැනුවත් කරනවා. කායින් මේ දේව වචනයට සවන් දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. අපි හැම කෙනෙක්ම වැරද්ද කරන් ඉස්සර අපි හෘද සාක්ෂිය අපිව දැනුවත් කරනවා. නමුත් අපි හෘද සාක්ෂියට අවනත වෙන්නේ නැහැ, සවන් දෙන්නේ නැහැ. අපි දරුවන්ව අපේ දහම් පාසල දරුවන්වත් අපි ඒ සඳහා යොමු කරන්නේ නැහැ. හැමතිස්සෙම හෘද සාක්ෂිය අපි දැනුවත් කරනවා. කායිනුත් කරන්න ගියේ මේ බරපතල වරදට පෙර ඔහුව දැනුවත් කරනවා. හොඳයි. කවුරුද කියවන්න බලන්න උත්පත්ති පොතේ 4:6 සිට 8 දක්වා තියෙනවා. කොහොමද පාපයට පෙර ඔහුව දැනුවත් කරන්නේ? නමුත් ඔහු ඒකට සවන් නොදී තම නිදහස අයුතු ලෙස භාවිතා කරලා තම සහෝදරයාගේ ලේ පොළොව මත ඉන්නේ කොහොමද? හොඳයි. කවුරුද කියවන්න පුළුවන්? මේ වචනෙට අපි සවන් සමිදානන් වහන්සේගේ කායික කතා කොට නුඹ මෙතරම් කිපි දුර්මුඛ වී සිටින්නේ මන්ද නුඹ යහපත කරන්නේ නම් නුඹ පිළිගනු ලබන්නේය නුඹ අයහපත කරන්නේ නම් පාපේ රැකසේ නුඹේ දොරකඩ läග සිටින්නේ නුඹ මැඩලීමට බලාගෙන සිටී ඒත් නුඹට ඌ දමනය කළ හැකි වදාළසේක ඉක්බිති කායින් සිය සොහොයුරු ආබෙල් අමතා අපි එලිමහනේ කෙතට යමුයි කීය. මෙසේ ඔවුන් ගිය විට කායින් සිය සොහොයුරු ආබෙල්ට විරුද්ධව නැගිට ඔහු මරා දැමීය. හොඳයි. අපි දැන් ඊටු කොටස බලමු. දැන් ඔබට තවත් අවබෝධ වෙන්න ඇති. වේලස්සනින් දෙවියන් වහන්සේ කියනවා. ඒත් සවන් දෙන ඊර්ෂ්‍යාව ප්‍රබල වෙනවා. ඊර්ෂ්‍යාව කියන්නේ මහ භයානක රෝගයක්. නේද? ඔබත් ඒ වලට මුහුණ දෙනවා ඇති. ඉතින් ඊර්ෂ්‍යාව හරි භයානකයි. තම සහෝදරයන් මරා දැමන්නට පෙර මම කිව්වා ඒව තහනම් ගහේ ගෙඩි කාලා හදාගත්තු දරුවා මොකද්ද කරන්නේ? දැක්කද ප්‍රතිඵල? හොඳයි. එතකොට පාපේ නිසා සහෝදරත්වය හා සාමුකත්වය මොකද වෙන්නේ දෙදරා? ඒකම දේවාදරේ කායින් මේ අනතෙක් කොහො පිට ලකුණක් තමයි. ඔන්න ආයේ තියෙනවා 4:15 වගන්ති. ඒතර ආයෙත් අපි බලන්න තුනේ එතනමයි තියෙන්නේ. කොයිතරම් මිනිමරුවෙකුවත් කායින්ට දෙවියන් වහන්සේගේ ආදරේ හිමි වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අපිට ඕන තරම් පව් කරන්න ඒ පව් කරොත් දෙවියන් වහන්සේගේ ආදරේ හිමි වෙනවා කියලා නෑ. පාපේ විපාක තියෙන බව අමතක කරන්න එපා. ඒක ස්ථිරයි. පාපේ විපාක තියෙනවා. නමුත් දේව ආදරේ රැකවරණේ සංරක්ෂණය තියෙනවා. ඒතර අසාධාරණ අභිබව
දේව සාධාරණත්වයේ කොහොමද ඉටු වෙන්නේ කියලා අපිට තේරෙනවා ඊළඟට කායින්ගේ මල්ලි මෙරුවට පස්සේ ඔවුන්ට සෙත් ලැබෙනවා ආදීනෝපියන් දෙදෙනාට. හරි බලමු අතරේ 15 කියවන්න බලන්න මොකද්ද තියෙන්නේ. කොහොමද කායින්ට දෙවියන් වහන්සේ ආදරය කරන්නේ? එහෙත් සමිදානන් වහන්සේ එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත්වරක් දරුණු ලෙස පලිගනු ලබන්නේ යැයි වදාළසේක. එබැවින් සමිදානන් වහන්සේද යමකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරණ පිණිස ඔහු පිට සලකුණක් තැබුවසේක. දැන් පැහැදිලි නේද? දෙවියන් වහන්සේ ඔහුට අතවත් තියන්න දෙන්නේ කොන්තරම් මිනිමරුවෙක් නේද? ඒකට එයා අයියා අරයා මල්ලි නම් දෙවියන් වහන්සේගේ තෝරා ගැනීම මල්ලි. ආබේ. හොඳයි. දැන් අපි යනවා. අපි කිව්ව තවත් මාතෘකාවක් තමයි ජල ගැනීම. දැන් කායින්ගෙන් පස්සේ සෙත් නේද? මේ ආකාරයට පරම්පරාව වර්ධනය වෙනකොට ගොඩාක් පාපේ රජ යනකොට දෙවියන් වහන්සේ මේ ත්‍රාගිත්‍යාසික කර්ම තුළ පාපේ කරන කොටගෙන ජල ගැල්මෙන් මනුෂ්‍යව සම්පූර්ණ විනාශ කරන බවක් පෙන්වනවා. එහිදී දෙවියන් වහන්සේ තෝරගන්නේ සත්ගුණවත් දැහැමි පුද්ගල. කවුද මේ සත්ගුණවත් දැහැමි පුද්ගලයා? නෝවා. ඒතර ඔහුව නවමැදිල්ලේ නව මිනිස් වංශයක්. ඒ කියන්නේ අර අනිත් ඔක්කොම මිනිස්සු ජලයට වට වෙලා මැරලා ගියාට පස්සේ නවමැදිල්ලක් වෙනවා. මේ නව උපතක්. ඒතර නව වංශයක්, නව ජනතාවක්. මෙතනින් සංකේත කරනවා. ඒකම දේ දුන්න කියන්නේ මොකක්ද? ඒ වක්කට හිටපු අධිරාජ්‍යවරුන් දුන්න මගින් තමයි මිනිසුන්ට ගොඩාක් දඬුවම් කරේ. නමුත් මෙතනදී දේ දුන්න තුලින් පෙන්වන්නේ මානව වර්ගයට ගිවිසුමක් ඇති කරලා සාමූහික පැවැත්මක් සාමයේ ලකුණ. ඉතින් ඒකම බාබෙල් කොත ගැන අපි කතා කරනවා. ඊට පස්සේ දැන් නෝවගෙන් පස්සේ ඒ පරම්පරාව නේද? හොඳ ආකාරව ජීවත් වෙන අපි දන්න නෝවගේ පුතුන් දෙන ෂේම් හාම් ජපෙත් හරිද? ඒ අය තුලින් තමයි මේ භූගෝලීය වර්ගීකරණයක් ගෙන හැර දක්වන්න උත්සාහ කරන්නේ මේ බයිබල් කතුවරයා මේ කතා පුවත් තුලින්. නමුත් මොකද වෙන්නේ? මේ භූමිය අත්‍යවශ්‍ය අංගයක් වුණාට මිනිස්සු මොකද කරන්නේ? තව තවත් දේව සැලැස්මට පිටුපාන නේද? දේව සැලැස්මට පිටුපාලා ඕන් කැමතිසේ රිසිසේ ජීවත් වෙනවා. එතකොට බාබෙල් පොත කියන කතාව තුලින් පෙන්වන්නේ මිනිස්සු දේව සැලැස්මට එරෙහිව ගිය නිසා නැත්නම් උඩඟුකමේ පාපය තමයි මත කර දක්වන්නේ මේ බාබෙල් පොත තුලින් මිනිස්සු කරන වැරද්ද. ඒතර බබිලෝනියාවේ ශිනාර් ප්‍රදේශයේ තමයි මේ බාබෙල් පොත ඉදි කරන්නේ. නමුත් ඒක අහස උසට තමයි මේගොල්ලන් පොතක් හදන්න යන්නේ. ඇයි? මේගොල්ලන් විශ්වාස කරන දෙවියන් වහන්සේ ඉන්නේ අහසේ, ස්වර්ගයේ තියෙන අහසේ. ඒතර මේගොල්ලෝ උත්සාහ කරන පොතක් හදලා දෙවියන් වහන්සේට සමාන වෙන්න. මං උදව් කරන අහංකාරකම. දේවත්වය හිමි කර ගැනීමට යන අරමුණයි හොඳ නැහැ. පරමාර්ථය හොඳ නැහැ. ඒතර මොකද වෙන්නේ? ඕන් ගොඩනගන මේ ඔබට චිත්‍රයේ පේනන නේද? මේ කොත ගොඩනගා ගන්න බැරිද? ඇයි බැරි වෙන්නේ? ඕන් සිමෙන්ති වලට ගඩොල් ලැබෙනවා. ගඩොල් වලට වැල්ලි ලැබෙනවා. දැන් භාෂාවිය උන ඉල්ලන දේ නෙමෙයි ලැබෙන්නේ. සම්පූර්ණ වැඩේ අසාර්ථකයි. ඇයි? පරමාර්ථය හොඳ නැති නිසා. ඒතර දෙවිඳුන් සමීප කරපු මේ මිනිස්සුන්ගේ භාෂාවම ඔවුන්ගේ උඩඟුව නිසා ભેද බින්න කරනවා. උඩඟුව නිසා ભેද බින්න. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? තමන්ගේම භාෂාවත් තමුන්ට තේරුම් ගන්න බැරි වෙනවා. භාෂා වියවුලක් ඇති වෙනවා. මේ වියවුල තමයි භාෂා වියවුල. නැත්නම් වියවුල කියන එක තමයි බාබෙල් කියන වචනයෙන් අරුත් ගන්නේ. වියවුල. ඒතර බාබෙල් යනු බබිලෝනියාව සඳහා භාවිතා කරපු හේබ්‍රු වචන. එතකොට බබිලෝනියාව සඳහා භාවිතා කරපු පරිණතම නාමය තමයි ශිනාර් කියලා. ඔබේ පොතට අනුව පෙළ පොත ඔබට අදාළ විෂය නිර්දේශ කරනවා. ඒතර මොකද්ද මේ වුනේ? මේ අය වියවුල් වෙලා, ભેද බින්න වෙනවා. මෙයාලගේ අරමුණ කරා මේගොල්ලන්ට යන්න බැරි වෙනවා. ඇයි? මේගොල්ලන්ට අවශ්‍ය උනේ දෙවියන් වහන්සේ ඉන්න තැනට එන්න. මිනිසාට අවශ්‍ය. ආයෙත් විනාශ වෙනවා. නෝවගේ ජලගැල්ම තුන් මිනිස්සු විනාශ වෙනවා. බාබෙල්
පොත තුලින් එයාලගේ අරමුණ කරා උන්ට යන්න බැරි වෙනවා. මොකද පරමාර්ථය හොඳ නැති නිසා. හොඳයි අපි බලමු ඊළඟ කොටස. එතකොට අපි දැන් පාපේ ආදීනව ඔක්කොම කතා කරලා ඉවරයි. දැන් අපි උත්පත්ති පොතේ මම ඔයගලන්ට කිව්වා උත්පත්ති පොතේ අපි කතා කරේ 1 සිට 11 දක්වා. මම ඉස්සලාම ඔයාලට පෙන්නුවා. අපි මොනවද සාකච්ඡා කරන්න යන්නේ. මම මේකේ PDF එක ඔයගලන්ට දානවා. එතකොට ඒ ආකෘතිය තුල ඔයගලන්ට මතක ඇති. අපි දැන් උත්පත්ති පොතේ 12 ඉඳලා 37 පරිච්ඡේදය දක්වා සාකච්ඡා කරන්න යන්නේ. ලොකු කොටසක් බොහෝම සංක්ෂිප්තව අවශ්‍ය කරුණු. හොඳට මතක තියාගන්න ඔබට අදාළ පෙළ පොත ආශ්‍රිතවමයි මම කතා කරන්නේ. ඊට සමහර කරුණු ඒක රාශී කරලා තියෙනවා. ඇයි මම ඒක රාශී කරන්නේ? ඔබව දැනුවත් කරන්නට. හරි. එතකොට ආදි පිතෘ යුගය ගැන දැන් අපි කතා කරන්න යනවා. කවුද අපේ ආදි පිතෘවරුන්? අපි දන්නවා පුංචි කාලේ ඉඳලා ළමයින්ට කියලා දීලා තින්නේ ආබ්‍රහම් තුමා, ඊසක් තුමා, ඔහුගේ පුත්, ඊළඟට ඔහුගේ පුත් දෙදෙනාගෙන් ජාකොබ්. මේ තුන් දෙනා තමයි අපි ආදි පිතෘ යුගයට නැත්නම් ආදි පිතෘවරුන් ලෙස හඳුන්වන්නේ කියලා දෙන්නේ. ඔබත් උගන්වන්නේ ඔබ මේ ටික නම් හොඳටම දන්නවා. මම මේ පෙළපත්වල තියෙන තමයි දේවල් නෑ. පෙළපොත් ධර්මයේ පෙළපොත්වල තියෙන කරුණු තමයි පොඩ්ඩක් ගැඹුරින් යන්නේ. ඒ ගැඹුරු අර්ථයක් ඔබ ඉගෙන ගන්න. මොකද ගුරුවරයෙක් නිසා. එතකොට අපි දැන් කතා කරන්න යනවා ආබ්‍රහම් තුමා ගැන. ආබ්‍රහම් තුමාගේ පරිච්ඡේදය ඉඳලා මේ ඓතිහාසික කොටස් සත්‍ය වශයෙන්ම මේ අය මේ ඌරු හාරන් මේ ප්‍රදේශවල ජීවත් වෙලා තියෙන ඓතිහාසික කොටස්. ඊට ඉස්සෙල්ලා කොටස් මම කිව්වා හොයන්න එපා, විද්‍යාත්මක ඇහෙන් බලන්නත් එපා. එතන තියෙන දේව ධාර්මික පසුබිමක් ඔස්සේ ගැලවීම කරා යන බවක් තමයි දේව ආදරේ සංකේතවත් කරමින් තමයි ඒ උත්පත්ති කේන්දර 11 දක්වා ලියවෙන්නේ. ඒකටත් හේතුව මට කියන්න අමතකුණා මිනිසා තුල අදටත් තියෙන ප්‍රශ්න තමයි අපි ආවේ කොහෙන්ද, අපි යන්නේ කොහෙන්ද? ඇයි මිනිස්සු මැරෙන්නේ? ඇයි මිනිස්සුන්ට කරදර? ඇයි මිනිස්සුන්ට ලෙඩ දුක් ඇති වෙන්නේ? මේ වලට පිළියම් තමයි මේ කතා තුලින් දෙන්න උත්සාහ කරන්නේ බෑ. මොකද ඒගොල්ලන් අත්දැකීම් මේ කතා සියල්ල පටන් ගත්තේ නික්ම යාම ගමනෙන් පස්සේ. නික්ම යාම ගමනෙන් පස්සේ දෙවියන් වහන්සේ අත්දැකකට පස්සේ තමයි උත්පත්ති ලියවෙන්නේ. එතකොට දැන් ඒගොල්ලන් ආබ්‍රහම් තුමාගේ චරිතය කියන හැර දක්වනවා. ඔබට මම කිව්වා මේවා මේ චරිත සැබෑ ජීවමාන චරිත සත්‍ය. ඒතර උත්පත්ති පොතේ මම මේ ගැන කියලා දුන්නා. මේවා ඓතිහාසික තොරතුරු. ඔහු ඌර් නගරේ සෙද්දි පරපුරෙන් පැවතෙන තේරාගේ පුත් ආබ්‍රම්. හරිද? සෙද්දි පරපුරෙන් අපි දන්නා නෝවගේ ආබෙල් මැරුවට පස්සේ ලැබෙන සෙත් ඒ පරපුරෙන් තමයි ඉන්නේ. එතකොට ඌර් නගරේ තමයි ඔහු ඉන්නේ. හරි. තේරාගේ පුත් තමයි ආබ්‍රම්. ඉතින් ඔහුට දේව කැඳවීමක් ලැබුණේ නිකම්ම නෙමෙයි. ඔහු තුළ තිබිච්ච විශ්වාසයේ ප්‍රතිචාර. දෙවියන් වහන්සේට ඔහු කොහොමද තම විශ්වාසයේ ප්‍රතිචාර දක්වන්නේ? ඒ නිසා තමයි ඔහුට මේ කැඳවීම ලැබෙන්නේ. ඔහු ඌර් නගරෙන් පිටත්ව හාරන් නම් ස්ථානෙට ගිහිල්ලා පදිංචි වෙයි. හාරන් කියන ප්‍රදේශයට ඇවිල්ලා පදිංචි. හැබැයි ඒක දේවවාදයට නැඹුරු වෙලා හිටිත් ඔහු බහු දේවවාදී සමාජයෙන් කොන් වෙන්නට මොකද අදත් එහෙමනේ. එකම දෙවියන් වහන්සේ පසුපස හරි දේ කරන අය, හරි සත්‍යයට සාක්ෂි දරන, හරි විදියට ජීවත් වෙන්න යනකොට හැමෝම hina වෙලා කපලා දාලා කොන් කරන්නේ. ඒ වගේ ආබ්‍රහම්ට වෙන්නට ඇති. නමුත් ආබ්‍රහම් ඒ තුලින් තමයි ඉදිරියට යන්නේ. තම පවුල කොන් කරන සමාජයෙන් ඉවත් වෙන්නට ඔහු හිතන්නට ඇති. ඒක තමයි ඔහු නික්ම යන්නේ. කොහින්ද? ඌරින්දලා ඔහු එනවා හාරන් කියන ප්‍රදේශයට. ඊට පස්සේ ඒ එන අතරේ තමයි එහිදි තමයි ඔහුට හාරන් ප්‍රදේශ තමයි ඔහුට ත්‍රිවිධ පොරොන්දු. දැන් මෙතනදී මම ආයෙත් මතක් කරනවා ත්‍රිවිධ පොරොන්දුවක් ගැන තමයි ඔබට අදාළ විෂය නිර්දේශයේ තියෙන්නේ. ත්‍රිවිධ පොරොන්දු. දැන් ඔබ උගන්වන්නේ දරුවන්ට මොකද්ද? පොරොන්දු දෙකක් කියලා. මොකද්ද? දැන් ඔබ උගන්වන්නේ පොරොන්දු දෙකයි. ඔබේ පෙළ පොත්වල තියෙන්නේ පොරොන්දු දෙකයි. ඔබට අදාළ ඔබ ඉගෙන ගන්න පොතේ ඔබට පොරොන්දු තුනක් ගැන සඳහන් වෙනවා. නේද? මේක චුට්ටක් ඉතින් නේද? පොඩි වෙනසක් තියෙනවා. ඒ නිසායි මම මේ විදිහට ඔබව දැනුවත් කරේ. මොකද්ද දෙවෙනි පොරොන්දු තුන? ඔබේ පෙළ පොතට අදාළව දේශයක් දෙනවා කියලා දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. හේබ්‍රෝන් වලදී මහත් ජාතියක් මුළු පොළවේ සෙනග ආශිර්වාද කරනවා කියලා දෙවියන් වහන්සේ කාටද කියන්නේ? ආබ්‍රහම්ට පොරොන්දු තුනක් දෙනවා. නමුත්
ඔබට අදාළ පෙළ පොත්වල තියෙන්නේ පොරොන්දු දෙකක්. ඒක මම මේ විදියට වෙන් කරලා දැක්ුවේ. නමුත් ඔබේ විභාගයට ඔබ මේ තුන තමයි ලියන්නට අවශ්‍ය වෙන්නේ. ඒකම දෙවියන් වහන්සේ මේ පොරොන්දු තුල දෙවියන් වහන්සේ විසින් ආශිර්වාද, ඒ කියන්නේ ඔහු ආශිර්වාද ගන්නවන 6 වතාවක්. ඒතර ආශිර්වාද ගන්නවා පුරාණ දිවසමේ ආශිර්වාදයේ දෙන්නේ ගොඩාක් වගභෝග වර්ධනය වෙලා දීර්ඝායුෂ ලැබිලා දරුඵල පොහොසත් වීම සඳහා. ඒතර මේ ආශිර්වාදයේ උන්ට හිමි වෙන්නේ දෙවියන් වහන්සේ. ඒක තමයි තුන්වෙනි කරුණ. ඒකම ආබ්‍රහම් තුමා ගැලවීමේ ඉතිහාසයට සම්බන්ධ වෙලා දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නිදහස් කැමැත්තෙන් තෝරාගත්තු පළමුවන පුද්ගලයා. තෝරාගත්තු මම කොයි විශේෂ වෙන්නේ ඔහුගේ විශ්වාසයේ කර්ම කොටගෙන. ඒකම දෙවියන් වහන්සේගේ වචන මිනිස් අවබෝධයේ මත නොවේ. දේව විශ්වාසයේ මත පිහිටුවා තමයි ආබ්‍රහම් ක්‍රියාත්මක වෙන්නේ. දේව විශ්වාසයේ මත පිහිටුවා තමයි ආබ්‍රහම් තුමා මේ දෙවියන් වහන්සේව පිළිගන්නේ. ඒකම ආබ්‍රහම් තුමා දෙවියන් වහන්සේව අදහාගත්තා විතරක් නෙමෙයි ඇදහිලි නිසා ඔහු ධර්මිෂ්ඨ පුද්ගලයෙක් වුණ බව සඳහන් වෙනවා. ආබ්‍රහම් පිළිබඳව ඔබෙන් ලකුණු 10ක විතර ප්‍රශ්නයකට අහන්න පුළුවන්. ඔහු තුල තියෙන නායකත්ව ගුණාංග දහම්බුරුවරයෙක් වශයෙන් ඔබ සතු කරගන්න මේවා තමයි. මේ කරුණු සියල්ල ඔබට ලියන්න පුළුවන්. ඒක ඔබට ලකුණු හිමි වෙනවා. ඒකම දෙවියන් වහන්සේ ආබ්‍රහම් තුමා සමග ඇති කරගත් යුසුමට දක්වන විශ්වාසවන්ත භවය සංකේතවත් කරන්න මොකද කරන්නේ? දෙවියන් වහන්සේ උට ඉතා සුකුරුදු පිළිවෙතක් උපයෝග කරගන්න. මොකද්ද? ඒක තමයි අපි කියන්නේ ගිවිසුම. ඒකට එතන තෝරාගත්තු සිව්පාවන් 3 අවුරුද්දක් අපි ඉස්සරහට කියන්නේ 3 අවුරුදු වැසියක් එළුදෙනෙක් සහ බැටළුවෙක් අරගෙන හරියට දෙපළු කරලා මුහුණට මුහුණ කියලා. එතකොට එතනින් ගිවිසුමට සම්බන්ධ දෙපාර්ශ්වයම මැදින් ගමන් කරනවා. එතකොට මේ ගිවිසුම සඳහා තෝරගත්තු සතුන් මං ඉස්සරහ කිව්වා මෙතන සඳහන් වෙනවා ඔබට මම මේක දෙන්නවා. එතකොට බැරි වෙලාවත් මේ ගිවිසුම කඩකලොත් මොකද වෙන්නේ? ඔහුට අර සතාට වෙච්ච දේ මරණය හිමි වෙනවා කියලා තමයි කියන්නේ. ඒතර දෙවියන් වහන්සේ ආබ්‍රහම් සමකල ගිවිසුමේ බාහිර සලකුණ තමයි චර්මචේදනය. ඒකට ඒ වකට සමාජයේ පැවති පිළිවෙතක් මේක. කියන්නේ චර්මචේදනය. එතකොට ආබ්‍රහම්ගෙන් පැවතෙන පිරිමි දරුවන්ට අනිවාර්යයෙන් ඒකම ප්‍රසාදිස්නාපණයට පෙර නිමිත්තක් මේක. අපි දන්නවා පාවතුමා නේද ක්‍රියාපොතේ සඳහන් වෙනවා මේ චර්මචේදන ප්‍රශ්නයේදී කොහොමද ඒක විසඳගන්නේ කියලා. ඒකයි ප්‍රසාදිස්නාපණය සඳහා පෙර නිමිත්තක් වෙන්නේ මේ චර්මචේදන. ඒකම ඊසාක් තුමා ගැන අපි කතා කරනවා. ඊසාක් තුමා ගැන අපි මොනවද කතා කරන්නේ? ඒතර ඊසාක් තුමා තමයි ආබ්‍රහම්ගේ පුතා. නේද? දෙවියන් වහන්සේ පොරොන්දු වෙච්ච පුතානේ. මොකද්ද? ඔහුට දුන්න විශාල පරපුරක් කියලා අවුරුදු 100ක් පෙන්නට පස්සේ තමයි පුතා දෙන්නේ. නේද? සාරා අපි දන්නවා. නේද? සාරා වඳ ස්ත්‍රියක්. වඳ තැනැත්තියක්. එතකොට ආබ්‍රහම්ගේ භාර්යාව වඳ තැනැත්තියක්. නේද? නින්දා ලද්දී ඇගේ නම ඉතේ සාරායි. ඊළඟට ඇය කරුණාවලදී නේද? ඔව්. ඒ කියන්නේ දරුවා ලැබුණාට පස්සේ ඊට කලින් යාට ඉවසගෙන ඉන්න බෑ. හාගර්ලන්ලා ආබ්‍රහම්ව දැනුවත් කරලා දරුවෙක් නේද? යාට කොහොම හරි ඕනේ උනේ දරුවෙක්. එතකොට හාගර්ගේ සේවිකාවකගෙන් දරුවෙක් ජනිත කරත් නමුත් පසුව ඇයට හිමි වෙනවා මොකක්ද? ඊසාක්. නමුත් ආබ්‍රහම් පවුල තුළ බොහෝසේ ඊසාගේ උපත මැදින් සම්පූර්ණ ආබ්‍රහම්ගේ පවුල මේ ඊසාගේ උපතත් එක්ක වෙනස් වෙනවා කියලා කියනවා. ඒකම ආබ්‍රහම්ට දෙන පොරොන්දුව තමයි මොකද්ද පොරොන්දුව? විශාල ජාතියක් මේ මහලුවියේ සිටි එකම දරුවා මහලුවියේ ස්ත්‍රියක් තේමයි මහලුවිය නේද? ඒක කියනකොටත් ඇය සිනාසෙනවා සරදම් කරනවා මට දැන් දරුවන් නේද? නමුත් ඒ දරුවා ලැබෙනවා. ඊපස් දෙවනාසේ පොරොන්දු විදියටම තමයි දරුවා ලැබෙන්නේ. ඊසාක් කියන එකේ තේරුම අර්ථය තමයි සිනා නේද? දෙවියන් වහන්සේ සිනාසන තේක. ඊසාක් තම පියාට අවංක කීකරු දරුවෙක් ලෙස ජීවත් වෙනවා. ඒතර මම කැමති මේ ඊසාක්ගේ චරිතය කිනුවන් තවදුරටත් අපි කතා කරද්දී ඊසාක් කොහොමද ජේසුස් වහන්සේගේ පූර්ව සලකුණ වෙන්නේ? එකම දරුවයි. ඔබ මේ කතාව දන්න
හොඳටම දන්න. නේද? ඔබ දරුවන්ට කියලා දෙන්න. නේද? ඒ නිසා ඔබ මේ කතාව හොඳටම දන්න. රෝගී ඇදහිල්ල පරීක්ෂා කරන්න තමයි මේ ඊසාක්ව දවන පූජාවක් ලෙස දෙවියන් වහන්සේ කරන්නේ. ඉන්න. මොරියා ප්‍රදේශයේ කන්දකට අරන් ගිහලා තමයි මේ දරුවව දැන් පූජා කරන්න ආබ්‍රහම් සූදානම් වෙන්නේ. ඒක කොහොමද ජේසුස් වහන්සේගේ පූර්ව සලකුණක් වෙන්නේ? ජේසුස් වහන්සේත් පුරුෂය අරගෙන තමයි යන්නේ. එතකොට මේ ඊසාකුත් තමන්ව පූජා කරන්න තියෙන දරසයත් අරගෙන තමයි යන්නේ. එතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම් තුමාට පෙන්වූ කන්ද නගිනවා. මොහුගේ අහිංසකත්වයේ අවනතභාවය නිසා දුක් විඳින සේවකයාගේ ස්වරූපයක් ගන්නවා. හරි? ඒකම අපි බලනවා ආබ්‍රහම් තම දේශයේද නැතු සියල්ල අතහැර දෙවියන් වහන්සේගේ දේශයට ගියේ. ඒ විතරක්ම නෙමෙයි දෙවියන් වහන්සේ කීමට එහෙමත් කරලා අන්තිමට මහලු වියේ සිටින එකම දරුවා දැන් අහසේ තරු පොඩව වැඩි වගේ දරුවෝ දෙන්නවා කියලා දුන්න එකම දරුවව පූජා කරන්නට පුද දෙන්නට ඔහු සූදානම්. එතකොට මොකක්ද කියලා ඔබෙන් අහන්න පුළුවන්. දැන් මේ ඊසාක්ව පූජා කිරීමෙන් මතුවෙන පණිවිඩ ඔබට ආදර්ශ කරගත හැකි කරුණු එකක් තමයි එදා එකල කුළුඳුල් දරුවන්ව දේව පූජාවක් ලෙස පුද කරා ඕන. හරි? එතකොට ඒගොල්ලන්ට එදා ඒ පූජා කිරීම තමයි මෙහිදී සංකේතවත් කරන්නේ. ඒතර දෙවියන් වහන්සේගේ අභිමතයේ දරුවන්ව පූජා කිරීම නෙවෙයි කියන එක. දේව අභිමතයේ සඳහා ආබ්‍රහම් හොඳම පරමාදර්ශයක් වෙන්නේ තම දරුවන් දෙවියන් වහන්සේ පූජා කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලවා එදා සමාජයේ තම දරුවන්ව එදා දෙවිවරුන්ට පූජා කරන්න තියදී දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කරන බව පෙන්වමින් දේවත්වයේ උතුම්කම සහ ඕන් වන්දනා කරන දෙවියන් දරුවන් පූජා කරද්දී අපේ දෙවියන් වහන්සේ එසේ නොකරන බව පෙන්වා දෙනවා. ඒතර දෙවියන් වහන්සේ ආයෙත් අපිට මතක් කරලා තියෙනවා බේර්ෂෙබා වලදී තමයි ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව නැවතත් ඉෂ්ට කරන්නේ. මොකද්ද? නුඹේ පිය ආබ්‍රහම්ගේ දෙවිඳුන් මම බිය නොවන්නේ. නුඹ සමග මම සිටිනවා. නුඹට ආශිර්වාද දෙමි. මාගේ දාසයා වන ආබ්‍රහම් නිසා නුඹේ පෙළපත් මම වැඩි කරනවා. එහෙම කියද්දි ඒ දරුවා දෙන්න උත්සාහ කරද්දී අපි දන්නවා කතා පුවත කොහොමද ගලාගෙන යන්නේ නේද? ඔහු මොරියා ප්‍රදේශයේ කන්දට ගිහිල්ලා මේ දරුවා පූජා කරන්න සූදානම් වෙනවා. දරුවත් අහනවා කෝ මොකද්ද අපි පූජා කරන්නේ? කෝ සතෙක් නැහැනේ. නමුත් සතාව දෙයි කියලා තමයි හේබ්‍රෝන් වලදී දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන්න පොරොන්දුව තමයි බේර්ෂෙබායිදී ඊසාක් සමග අලුත් කරන්නේ. මේ ගිවිසුම ඊසාක් සමග අලුත් කිරීම බේර්ෂෙබායිදී. ආබ්‍රහම් සමග හේබ්‍රෝන් වලදී. එතකොට ඊසාක් සමග ගිවිසුම අලුත් කරන්නේ බේර්ෂෙබායිදී. එතකොට මේ කොටස කියද්දි මට මතක් වෙනවා මම කුඩා කාලේ මම හිටපු පාසලේ නැත්තම් හිටපු ස්ථානේ අපි මේ ආබ්‍රහම් ඊසාක්ගේ නාට්‍ය රඟ දැක්වුවා. හරිද? ඒකයි මම ඔබට කියන්නේ මේ චරිත ගැන කතා කරද්දී පුළුවන් තරම් නාට්‍ය රංගනයේ වල යෙදෙන්න. ඒතර දරුවන්ට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඉතින් මම කැමතියි මම මේ චූටි කාලේ මේ ඊසාක්ගේ චරිතය රඟපාද්දී මම ගායනා කරපු ගීතයක් මේ වෙලේ ඔබට ගායනා කරලා පෙන්නන්න. ඒතර ඔබට දැනේවි කොච්චර කල් මට මතක තියෙනවද මම මේ පුංචි කාලේ රඟපාපු මේ ආබ්‍රහම් ඊසාක්ගේ නාට්‍යයේ රඟ දක්වන ලද ඒ චරිතයට මම ගායනා කරපු ආකාරය. දැන් ආබ්‍රහම් යනවා මමත් යනවා. දැන් මේක රඟ දක්වන්නේ බෙර පද තාලයටයි. ඉතින් ආබ්‍රහම් කියලා පරිසරයේ ඇඳුම් හෙන්නගෙන නේද? ඒක මම නිසා. ඒතර දැන් මම අහනවා තාත්තගෙන් මොරියා ප්‍රදේශයේ කන්දට නැගලා මෙන්න මේ ආකාරයට තමයි මම ඇහුවේ. මට තාමත් මතකයි. කැමතිද අහගන්න? හොඳයි. පොඩි වෙනසකටත් එක්ක අපි කරමු. ඒතර ඔබටත් මතක් වෙයි. මම හිතන්නේ 3 වසර පෙළ පොතේ මේ ගීතය තියෙනවා. ඒක මගේ අත්දැකීම. සාන්ත වූනේ පරිසරේ සිසිල දෙනි පරිසරේ දර සහ ගින්දර දෙකම තිබේ
බිලි සතෙකු අපට නැති පියතුමෙනි බිලි සතෙකු සාන්ත වූ මේ පරිසරයේ සිසිල දෙනු පරිසරයේ මේ ආකාරයට තමයි මම පොඩි කාලේ ඊසාගේ චරිතය ළඟ දැක්කේ මට තාම මතකයි. ඊළඟට දේවදූතයෙක් ඇවිල්ලා කියනවා දේවදූතයන් නවත්තන්නේ නේද මරන්න යනකොට නවත්තන්නේ දේවදූතය. ඒතර දේවදූතයලා කියනවා නවතිනු ආබ්‍රහම් සමිදු නමින් නාමේ එතුමන් දෙවගේ විසු කන්දී අසනු තුති ඔබ පුත් කුමරුන්දා අද මට නුම සඟවා කරනුට බිලි පූජා දැක මම පැහැදුනේ. ඒක තමයි දේවදූතයා ගායනා කරපු ගීත පදේ. මට මතකයි ලස්සන කෙනෙක් එක දේවදූතයෙක් හිටියේ. ඉතින් මම කට්ට කළුයි. නමුත් මාව ඊසක්ට තෝරගෙන තිබුණා. ඉතින් තාමත් මතකයි චරිත පණ ගැන්වුව හැටි. ඉතින් ඔබටත් මේවා අත්දැකීම තුලින්ම ලබා දෙන්න උත්සාහ කරන්නේ ඔබ විෂය කරුණු දෙනවට වැඩිය රංගනයකින් දරුවන්ට කියලා දෙන්න මේ චරිත හොඳට මතක හිටියේ දරුවෝ. ඒතර අපි ආබ්‍රහම් තුමා ගැන කතා කරමු. ඊසක් ඔහුගේ පුත් ඊසක් ගැන දැන් අපි කතා කරන්නට යන්නේ ජාකෝබ් තුමා ගැන. එතකොට ජාකෝබ් තුමා ගැන කතා කරද්දී අපි දන්නවා ඊසක්ගේ බිරිඳ රෙබේකා නේද? ඇයත් සාරා වගේ වන්දි ස්ත්‍රියක් කියලා කියනවා. ඒකම ඇයට දරුවන් දෙදෙනෙක් නියුන් දරුවෝ තමයි පසු කාලීනව කුස දරන්නේ. එතකොට මේ දරු දෙදෙනා ඒසව් සහ ජාකෝබ් කියන නම් වලින් හඳුන්වනවා. එතකොට ඒදුම්වරුන් ඒ කියන්නේ මල මුහුද දකුණේ ඊට ප්‍රදේශයේ ඒදුම්වරුන්ගේ ප්‍රදේශය පසු කාලීනව ඊශ්‍රායල් සහ ඒදුම්වරු අතර තරහක් ඇති වෙනවා. ඒ වගේ මිත්‍රත්වයකුත් ගොඩනගෙනවා. එතකොට ඒසව් ඒදුම්වරුන්ගේ පියා වෙනවා. ජාකෝබ් ඊශ්‍රායල් වරුන්ගේ පියා වෙනවා. එතකොට මව්කුස ඉන්න කාලේ පටන් දෙදෙනා හොඳ අරගලයක යෙදුණා. එතකොට අපි දන්නවා සුද්ධලී හොඳයි දැන් පොඩි නෝට් එකක් එවලා තියෙනවා ඒව ආයේ ගායනා කරන්න කියලා මම හිතන්නේ 3 වසරේ පොත හොයාගන්නකෝ 3 වසරේ පොතේ ආබ්‍රහම් ඊසා ගැන තියෙන්නේ මේ වගේ නාට්‍යකින් කරන්න කියලා. ඒකට මම ඔය ටික දැම්මා අපි. හරි ඒ පොතේ ඔය ඔක්කොම තියෙනවා. හරිද නැත්නම් මේක දැන් ෆාදා ආයේ දානවනේ. ඒතර පොඩ්ඩක් ආයේ සවන් දෙන්න. නැත්නම් ආයේ මේක YouTube එක දැම්මට පස්සේ ඒ තාලේ පොඩ්ඩක් අහගන්න. ඒතර මේ නාට්‍ය ගීතමය ස්වරූපයක් සහ අපි එදා ගායනා කරපු තාලේ තමයි. ඉතින් ඒ නිසා මම දැන් තව පොඩ්ඩක් ඔබට කතා කරන්නත් තියෙනවා. මම දන්නවා තව ටිකක් රැයන්කොට ඔබටත් අමාරුයි. ඒ නිසා මට මේ තියෙන තව පොඩි කොටස වෙලාවක් ඒකෙන් මම දැන් ඔබට ජාකෝබ්ගේ චරිතය ගැන කතා කරන්න යනවා. එතකොට මේ කුඩා කලම අපි දන්නවා මේ ට්වින්ස්ලා එළියට එනකොට ප්‍රථමයෙන් ඉන්නේ ඒසව්. ඒ නිසානේ වැඩිමලා වෙන්නේ. නමුත් බාලය ඔහුගේ විලුඹ අල්ලගෙන නේද? එනකොට එහෙමයි කියන්නේ අපිට සුද්ධ දීවිල්ලේ. ඒතර වැඩිමලා බාලයාට මෙහි කරුණු නැහැ. ඒ කියන්නේ වැඩිමලාට හිමි ස්ථානය බාලයා පැහැර ගන්නවා. මෙලෙස උපදිනට පෙරම යහපත අයහපත පිළිබඳව ප්‍රකාශ කරන්නේ ඇයි දෙවියන් වහන්සේ මිනිස්යන්ව තෝරගන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි. ඒ කතාවම සුදෝ පාවුලුතුමා රෝමවරුන්ගේ ලිපියෙන් හැට දක්වනවා. මොනතරම් වැරද්දක්ද කරන්නේ අයියාගේ අයිතිවාසිකම උදුර ගන්නවා මාලයා ජාකෝබ්. ඒත් දෙවියන් වහන්සේගේ තෝරාගෙන පාවුලුතුමා කියන හැට දක්වනවා. ඉතින් ඔය සංසන්දනාත්මකව අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒතර මව් කුස පටන් ඒසව් ජාකෝබ් අතර අරගලයක් වෙනවා. මොකද ඇගේ කුසේ එනකොටත් මම ඉස්සෙල්ලා කිව්වා උන් දඟලද්දි දෙපාර්ශ්වයක් තමයි ගහගන්නේ. ඒතර මම ඉස්සෙල්ලා මේ කිව්ව මේ ටික මතක තියාගන්න ඕනේ. හේබ්‍රෝන් වල තමයි ආබ්‍රහම් දෙවියන් වහන්සේව අත්දකින්නේ. බේර්ෂෙබා වල තමයි ඊසක් තම අත්දැකීම මම ඉස්සෙල්ලා කිව්වා. බෙතෙල් වලදී තමයි ජාකෝබ් තුමා තම අනාගතය පිළිබඳව දර්ශනයක් දකින්නේ.
බෙතෙල් කියන එකේ තේරුම මොකක්ද? දෙවියන් වහන්සේගේ ගෘහය. බෙතෙල් යන්නේ අර්ථය දෙවියන් වහන්සේගේ ගෘහය. ඒතර ජාකොබ් දුටු සිහිනය පිළිබඳ අපි කතා කරමු. දැන් ජාකොබ් දැන් අපි මේ එකපාරට ගියන්නේ මෙතනට නේද? ජාකොබ් මේ විදියට හරි වැඩන කරන්නේ නේද? ඉස්ලාම් හිමීට හොඳ රතු පැහැති ව්‍යංජනයක් කාටද දෙන්නේ? ඒසව්ට. ඇයි දෙන්නේ? ඒසව් කැමරා ටික වහල් වෙලා. දීලා නායකත්වය ගන්න. ඊළඟට මොකද කරන්නේ? තව ටිකක් කල්පනා කරලේ නේද? හිමීට නෑ එයාට ඇහෙනවා තාත්තා ඊසා කියනවා කාටද ජාකොබ් ඒසව්ට මම කැමති හොඳ තරකල වස්සේ ගෙනලා ආහාර පිළියෙල කරලා ගේන්න මට මම ඔබට ආශිර්වාදය දෙන්න. මොකද එදා තිබුණේ වැඩි බලාට තමයි ආශිර්වාදේ පිය ආශිර්වාදේ. පියතුමා දැන් තමුන්ගේ ඊසක් මහලු වියේ ඒ ආශිර්වාදය ලබා ගැනීම හරි උතුම්. දැන් මේක ඇහුණ කාටද? රෙබෙකාට. රෙබෙකා මොකද කරේ? රෙබෙකා ටිකක් තරයි ඒසව් එක. මොකද ඒසව් එයාගේ අභිමතයේ පරිදි නෙමෙයි විවාහයක් කරගත්තේ. ඒ නිසා එයාට ඕනුණා මේ වැඩිමල්කමේ උරුමය නැත්තම් ආශිර්වාද ඊසාගෙන් ජාකොබ්ට ලබා. ඒතර ජාකොබ් කියන නමේ තේරුම අනිසතු දේ ලබා ගැනීම තමයි. හරිද? අපි එක පැත්තකින් කියමුකෝ ඒක මතක් කරගන්න තමයි හැමතිස්සෙම ඒසව් එයාට කතා කරන්නේ. එතකොට දැන් මොකද කරන්නේ මෙයා? අම්මත් එක්ක එකතු වෙලා අම්මා රෙබෙකා තමයි මේ වැඩේ කරන්නේ. එකතු වෙලා මොකද කරන්නේ පුතත් එක්ක ඒසව් දඩේ මේ යන කලින් ඉඳලා හිමීට හොඳ තරකල වස් වෙනලා හොඳට පිළියෙල කරලා තාත්තට දෙන්න. එතකොට පුතා කියනවා අම්මට රෙබෙකාට දැන් තාත්තට ටිකක් මහලු පේන්නේ නැතුණාට මාව ඇල්ලුවොත් මොකද ඒසව් කියන නමේ අර්ථය තමයි රතු පැහැති කෙනෙක්. ඔහු ඒසව්ගේ ඇඟේ ගොඩක් ලෝම තියෙනවා. ඉතින් දැන් තාත්තා මාව ඇල්ලුවොත් අහු වෙනවනේ. ඒ නිසා අම්මා මොකද කරන්නේ? ටිකක් ඔය සතෙක්ගේ හැම ලෝම සහිත හැම ගෙනල්ලා එයාට පුරවලා රහට කැමෙක වෙලා ගිල දෙනවා ඊසාට පුතාට. මේකට එච්චරම ජාකොබ් කැමතිත් නෑ. නමුත් අම්මා ගිල්ලෙන් පිට ගිහිල්ලා රවට්ටලා තාත්තගේ අර තාත්තා හිතුවේ දැන් මේ ඒසව් කියන. හැබැයි තාත්තා කියනවා මගේ ඔබේ කටහඬ නම් ජාකොබ්ගේ වගේ. හැබැයි අල්ලලා බලලා කියනවා ඇඟ නම් ඒසව් වගේ. නමුත් ඒ ආශිර්වාදේ උට මේක පසුව ඒසව් දැනගන්න. ඒසව් දැනගෙන මොකද වෙන්නේ? ඒසව්ත් අරගෙන එනවා කෑම එක පිළියෙල කරගෙන. එනකොටත් දැන් ආශිර්වාදේ දීලා ඉවරයි. ආයෙ ගන්න බෑනේ දුන්න ආශිර්වාදේ. ලොකු වෛරයක් එනවා. දැන් අම්මා දැනගන්නවා මේක රෙබෙකා දැනගන්නවා. දැන් ඉතින් අයියම්මලෝ ඉවරයි දෙන්න මරා ගන්නවා. දැන් කොච්චර වුණත් අම්මා කැමති නෑ ඒක. ඒ නිසා අම්මා මොකද කරන්නේ? ඉක්මනට තම්මාගේ සහෝදරයා ඉන්න ප්‍රදේශයට මෙසොපොතේමියාවට හිමීට ලාබාන් ළඟට යවනවා. යන්න එතනට ගිහිල්ලා ඔබ ඉඳලා එන්න හිමීට අයියගේ තරහව මගහැරනට මේ දෙන්න අතර අරගලෙන් වෙන් ඉස්සෙල්ලා මරා දමන්න ඉස්සෙල්ලා මෙයාව යවනවා. ඉතින් ජාකොබ් මොකද කරන්නේ? එතනට ගිහිල්ලා එතන ඉතින් යා ගොඩක් ආදරය කරනවා රාකේල්ට. නමුත් තාත්තා එක දෙන්නේ නැහැ මාමණ්ඩි. මොකද කරන්නේ? එයා මෙයාගෙන් 7 අවුරුද්දක නේද වැඩ අරගෙන ඒ වකට රාත්‍රියේ තමයි මනමාලිව දකින්නේ. මනමාලිව වහලනේ තියෙන්නේ නේද? මූණ වහලනේ දෙන්නේ. එතකොට නංගිව පෙන්නලා අක්ක දුන්නා කියන එකට අහු වෙනවා ජාකොබ්. නේද? පහුවෙන්ද දකින්නේ බැඳලා තියෙන්නේ තමුන් ආදරය කරපු කෙනා නෙමෙයි ලේයාව. ඊට පස්සේ මොකද කරන්නේ? ජාකොබ් රාකේල්ට හරි ආදරේ. ඒ නිසා තව අවුරුදු 7ක් වැඩ කරලා එයාවත් කොහොම හරි තමුන්ගේ භාර්යාව කරගෙන වැඩකාරයන්ට දාවත් දරුවෝ හදාගෙන දීනා දුවක් හදාගෙන දැන් ඉතින් මෙයා නැවත එන්න හිතනකොට කොහොමත් ලාබන් ඉබන් නැහැ. ඉතින් භාර්යාවන්වත් කොළඹවගෙන සියලුම සතුන් අරගෙන හොරෙන් මෙයා දෙනකොට අන්තිමට පසුපස් එනකොට ලාබන් මෙයා කියනවා මාමණ්ඩිට පළමු වරට සැරෙන් කියනවා මම යා යුතුයි. ඔබට ඔබ මගෙන් අවුරුදු 20 ගාණක් 21ක් මගෙන් වැඩ අරගත්තා. ඒ වගේ කියලා තව එනකොට එයා ළඟ තියෙන ප්‍රතිමා වගේකුත් හොරගම් කරගෙන තමයි ජාකොබ් එන්නේ. එතකොට මෙහි යන්න ඉස්සෙල්ලා මෙයා මේ විවාහයට යන්න ඉස්සෙල්ලා තමයි මේ සිහිනය දකින්නේ. ඒ සිහිනය මොකද්ද ඔහු දකින සිහිනය? ඔහු ඒ විවාහයට පෙර යනකොට තමයි ඔහු සිහිනය දකින්නේ බෙතෙල් වලදී. එතකොට ඒ සිහිනය මෙයා දකින්නේ
ඉනි මගකින් දේව දූතු ඉහළට පිහළට ගමන් කරනවා. එතකොට ආබ්‍රහම් කරපු එක කළ ගිවිසුම තමයි එතනදී බෙතෙල් වලදී නැවතත් ඔහුට සීගන්වල ඔහු මොකද කරන්නේ? ඒ දර්ශනයේ දුටු ස්ථානයේ ගල උඩ නේද තෙල්වත් කරලා යා එතන බෙතෙල් කියන නම කියලා දෙවියන් වහන්සේ ගෝයම ඔබට කිව්වා විලක්ෂණ ඒ විදිහට සනිටුවන් කරලා තමයි එයා ওই ටික කරලා නැවත එන වෙලේ තමයි ඊළඟ ඔහුගේ බාරය ගැන අපි කතා කරන්නේ. ඒතර ඇවිල්ලත් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ ජාකෝබ්ට දුන්න පොරොන්දු තුනක් තියෙනවා. ඒ මොකද්ද? ආබ්‍රහම්ට දුන්න පොරොන්දුමයි නැවත මතක් කරන්නේ. ඒ විදිහටම ආශිර්වාද කරනවා කියලා කියනවා. එම පොරොන්දුමයි ඔහුට දෙන්නේ. ඒතර මොහු නැවත එනකොට මොහු දන්නවා මේ මොකක්ද? දැන් කවදාවත් මට සහෝදරයාගෙන් සැනසීමක් වෙන්නේ නැහැ නේද? ඔව්. නමුත් එයා එනවා. ආයි හාරන් වලට එනවා. ඊළඟට තම දේශයට එන්නට කලින් අර දැන් මෙයා ආය දර්ශනයක් දකිනවා. ඒ දර්ශනය නිකන් බාබිල් පොත හා සමානයි. අර ඉස්සලා මං කිව්වේ යන් ඉස්සර දැකපු දර්ශනය මේ කතා කරන්නේ. ස්වර්ගික ඉනිමග තුලින් ඔහු දකින දර්ශනය එදා බාබිල් පොත ඉදි කරද්දී මිනිසුන්ගේ උඩඟුව නිසා භාෂා ભેද ඇති වෙලා දේව සමගතාව දුන්නා. නමුත් මෙතන ඉනිමග තුලින් අර මං කිව්වේ බෙතෙල් වල දැක්ක දර්ශනය. එතනදී පෙන්වන්නේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ආදරය නතු වෙනවා මිනිසාට. ඒ කොහොමද දේව දයාව දේව වරප්‍රසාද වලින් විතරමයි දේව සමතාව නැවත ගොඩ නැගින්නේ කියලා තමයි ඒ ඉනිමගේ දර්ශනය තුලින් ගෙනහැර දක්වන්නේ. එතනදී ඒ සඳහා ඉස්මතු වෙන චරිත දෙක තමයි ජේසුස් වහන්සේ හා මරියෝත්තමාවියව සංකේතවත් කරනවා. මොකද මේ දෙදෙනා අපි දන්නවා ආදි මව්පියන් දෙදෙනා කළ වැරද්දේ ආදීනව මරණය. ඒ විපාකේ තමයි ජල ගැල්ම කායින් ආබෙල් සහ බාබෙල් කොට දක්වා ගන්නේ. නමුත් මරියෝත්තමාවිය කීකරුකම නැමැති දේව කැමැත්ත ඉටු කරමින් ඒ සමදතාව ගොඩනග ගන්න තම පුතාව පවා දිරිගන්නේ. ඒ පෙන්වන්නේ මොකද්ද? දේව සමදතාවේ පෙර නිමිත්තක් ලෙස තමයි මේ ජේසුස් වහන්සේ මාර්ගය. එතකොට තමයි මම කිව්වේ සිහි වටනයක් ලෙස තමයි එතන තෙල් වත් කරලා ඊළඟට මේ ඔහු එතන තමුන් දර්ශනීය දුටු ස්ථානය තමයි බෙතෙල් කියලා කිව්වේ. දැන් මම ආයෙත් එනවා අතන්ට මට ඉස්සලා අතපසු වුණ ස්ථානයක් මොකද්ද? ජාකෝබ්ගේ බාරය. මොකක්ද මේ බාරය? එතකොට ඔහු දිව්‍ය සංරක්ෂණයට නතු කරගත්තොත් එතනදිම ඔහු දෙන බාරය තමයි ඔහු දිව්‍ය සංරක්ෂණයට නතු කරගත්තොත් ඔහු 10න් කොටස දෙන්න පොරොන්දු වෙනවා. දෙවියන් වහන්සේට 10න් කොටස දෙන්න පොරොන්දු වෙනවා දිව්‍ය සංරක්ෂණය. මොකද්ද? ඔහුට ආරක්ෂාව දීලා දැන් ආයෙ ගියාට පස්සේ කිසිම නපුරක් නොවි නේද? ඔහු ආරක්ෂා කරගන්න ඔහු බයයි සහෝදරයාට. එහෙම වුණොත් ඔහු මොකද්ද කියන්නේ? ඔහු 10න් කොටස දෙනවා කියලා කියනවා නේද? එතකොට මෙතන දෙවනාසී දුහය බව ප්‍රකාශ කරනවා. එකම බලාපොරොත්තු විරහිත අවස්ථාවක තමයි දෙවියන් වහන්සේ ජාකෝබ්ට දර්ශනය දෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ මුහුණට මුහුණල දාලා දැක්ක කියන එක තමයි මේ පෙනුවෙල් නැමැත්ත මෙම ස්ථානයේට ඔහු නම් තබන්නේ පෙනුවෙල්. මොකද්ද මෙහි වෙන්නේ? පෙනුවෙල් කියන නමේ යෙදීමේ දෙවියන් වහන්සේව මම මුහුණට මුහුණලා දුන්නා. ඔහු මෙතෙක් ජාකෝබ් ලද නාමේ දැන් ඉතින් මොකද්ද වෙන්නේ? ඊශ්‍රායල් බවට පත් වෙනවා. අපි දන්නවා ජාකෝබ් කියන නමේ අර්ථය නේද? අනුන්ට හිමි තැනක් ලබා දෙනවා. නම හරියි මේ ජුදා සමාජයේ හොඳ පෞරුෂය ගුණගන්න. ඒතර ඊශ්‍රායල් කියන නාමය ලැබෙනවා. ඒතර ඊශ්‍රායල් කියන නාමයත් එක්කම ජාකෝබ්ගේ බාරයේ මේ අනු මොකද්ද වෙන්නේ? හරිම සාර්ථක වෙනවා. මොකද්ද? ඔහු සියලුම දේ ඔහු සතු වස්තුව ඔහු සහෝදරයාට පණිවිඩයක් අරිනවා එයා එනවා කියලා. ඒතර සහෝදරයා මෙයාව පිළිගන්නවා ආදරෙන් මොහු තෑගි බෝගු දීලා දෙදෙනාම සහෝදරත්වයෙන් ඉන්න අතර ගිලා පදිංචි වෙනවා. එතකොට දෙදෙනා එතනදී පින්නේ ඒදොම් වරු සහ ඊශ්‍රායල් වරු මේ දෙදෙනා නිසා නැවතත් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙනවා. එතකොට ජාකෝබ් මේ ආකාරයට ජීවත් වෙලා අපි දන්නවා ජෝසෆ්ගේ චරිතය ඊට පස්සේ. නමුත් ජෝසෆ් ආදි පියවරෙක් හැදිච්ච
පිළිගන්නේ නැහැ. ජෝසෆ්ගේ චරිතය ගොඩාක් වැදගත්. නමුත් ඔබට ඒ තරම්ම ගොඩක් ජෝසෆ්ගේ චරිතය ගැන අඩංගු වෙන්නේ නැහැ. ඔබට බොහෝම කෙටි පරිච්ඡේදයක් පිටුවෙන් භාගයක් විතර තමයි මේ තියෙන්නේ. ඒකෝර අපි දන්නවා ජෝසෆ්ගේ චරිතය ගැන බොහෝම කෙටියෙන් කිව්වොත් ජෝසෆ් ඔබට නැති වුණත් මම එක මතක් කරලා දෙන්නම් මේ කතන්දරයක් නේද අපි ඉතියේ ආදිපියවරු ගැන. ඒතර ජෝසෆ් කුඩා කාලේ ඉඳලම දැන් ජාකෝබ්ට දරුවෝ 12 දෙනෙක් දිනක් ඉන්නවා දියණියකුත් එක්ක. ජාකෝබ් ගොඩාක් ආදරය කරේ රාකේල්ටනේ. ඒතර රාකේල්ට දාව උපදින දරුවා තමයි ජෝසෆ් සහ බෙන්ජමින්. එතකොට මහලු වියේදී තමයි ඔහුට මේ ජෝසෆ්ව ලැබෙන්නේ. ඒ නිසා මේ ජෝසෆ් ගොඩාක් ආදරේ තමුන්ගේ සහෝදරයන්ට. ඊට වැඩි ඔහුට තියෙන විශේෂ දීමනාවක්. ඒ කියන්නේ සිහින ස්වප්න අවබෝධ කර දීමේ සහ ස්වප්න දැකීම දෙවියන් වහන්සේගේ ආදරෙන් අතු වෙච්ච කෙනෙක්. ඒ නිසා ජාකෝබ් ඔහුට විශේෂ ආදරයක් දක්වනවා. ඒතර මොකද වෙන්නේ? තම සහෝදරයෝ ගොඩාක් එකට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරලා ඔහු මරලා දාන්න හදනවා. ඊළඟට ඔහු බලකට දානවා. ඊළඟට ජුදා ඉදිරිපත් වෙලා මරන්නේ නැතුව බෙරදුන්ට විකුණලා දානවම ඔහු ජෝසෆ්. එතකොට වෙනදා මේ යන අය ජෝසෆ් මිස්රයට අරගෙන ගිහිල්ලා හරි ඊළඟට ඔහුගේ කතාව ඔබ දන්නවනේ නේද? ඔහුව නේද පොතිපර්ගේ බිරිඳ උට කරන්න හදන දේ ඊළඟට ඔහු සිරබාරයට යනවා. සිර නේද නොකල වැරදකට සිරබාරට ගිහිල්ලා අන්තිමට පාරාව දකින්න සිහිනය දෙකක් ඔහු තේරුම් කළ දෙනවා. ඔහුට පොඩි කාලෙත් මේ මරණය හිමි වෙන්නේ ඔහු දැක්ක දර්ශනය. මොකද්ද? ඔහු දකින්න ගොයම් මිටි 11ක් ඔහුට මැද ගොයම් මිටිට වඳිනවා. මොකද්ද ඒකෙන් අදහස් කරේ? ඔහු හිතනවා ඔහු කියනවා කවදා හරි නේද මේ සහෝදරයෝ නේද ඔහුගේ තියෙන උත්කෘෂ්ඨ භාවය ඔහු උසස් බවට පත් වෙනවා. එකම ඉරහඳ නේද තරු 12 මේ දර්ශන සියල්ලම කියලා දුන්නාට පස්සේ තමයි සහෝදරයෝ ඊර්ෂ්‍යා වෙන්නේ. ඒ වගේම පාරාව දකින්න කියන්නේ. මේ සැබෑ අරුත පෙන්ලා දෙන්නේ මේ සිරගත වෙලා ඉන්න ජෝසෆ්. ඒ නිසා ඔහුට ඊජිප්තුවේ දේශාධිපතිකම හිමි වෙනවා. විතරක් නෙමෙයි ඔහු ඉතාමත් සාර්ථක ජීවිතයක් ගත කරනවා. පසු කාලීනව ඇත්තටම පාරාව දැක්ක වගේම නිකුලන්ට ලොකු ආහාර හිඟයක් පවතිනවා. ඒ හිඟ කාලය තුල මොහු කරපු මේ වීර ක්‍රියාව නිසා අහල පහල රටවලට පවා මේගොල්ලන්ට ධාන්‍ය දෙන්න හැකි වෙනවා. ඒක හොයාගෙන එනවා ජාකෝබ්ගේ අනිත් දරුවෝ ටික. ඒ කියන්නේ ජෝසෆ්ගේ සහෝදරයෝ. ඒතර ජෝසෆ් එයාලව හඳුනගන්නවා. හඳුනගෙන යට ගොඩාක් දුක හිතෙනවා. ඇඬෙනවා. මගේ සහෝදරයෝ. නමුත් එයාට ආසයි බෙන්ජමින්ව බලා ගන්න. ඒතර උපක්‍රමශීලීව බෙන්ජමින්ව ගෙන්න ගන්න. බෙන්ජමින්වත් ගෙනගෙන පස්සේ තාත්තව. ඒතකොට පාරාවෝගේ අනුග්‍රහයෙන් තමයි දේශාධිපති වෙන්නේ ජෝසෆ්. පසු කාලීනව පාරාවෝගේම කැමැත්ත ඇතුළ ජෝසෆ්ගේ පියා ඇතුළ සියලුම දෙනා ජෝසෆ් මිසරයට ගෙන්වනවා. ඒතර මිසරයේ ඉස්තරම්ම සරුසාර ප්‍රදේශයක් තමයි ඔහුට හිමි වෙන්නේ නයිල් ගඟා නිම්න ප්‍රදේශය. ඒතර එහෙ මෙයාලා සාර්ථකව මේ පවුල් මෙයාට ගොඩාක් සතුටුයි තාත්තව දකින්න. ඒකට මෙයා නැවත ඇවිල්ලා මෙහි ජීවත් වෙනවා කානන් දේශයෙන් පිට වෙලා මේ ප්‍රදේශයේ. ඉතින් අවුරුදු 400ක් මේ වගේ ජීවත් වෙද්දී මෙයා නිසා මේ රට ස්වයං පෝෂිත වෙලා මුදල් වලින් මහා දාන නේද රාජ්‍යයක් වුණා. පසු කාලීනව පැමිණෙන පාරාවෝ මේ ජෝසෆ් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. අවුරුදු ගානකට පස්සේ එන පාරාවෝ එයා ගොඩාක් ඊර්ෂ්‍යා කරලා ඊට පස්සේ මොකද වෙන්නේ කියන කතාවට තමයි අපි ඊළඟ ඉරිදා නැවතත් හම්බෙන්නේ නික්ම යාම. ඒ කියන්නේ දැන් දෙවියන්වහන්සේ පොරොන්දු වුණානේ. පොරොන්දු දෙකක්. පළවෙනි එකනේ විශාල දරු පරපුරක්. දැන් ඉතින් මෙයාලගේ පරපුර හොඳටම වර්ධනය වෙනවා. ඒකට ඊර්ෂ්‍යා කරනවා ඊජිප්තුවේ මිසර වාසී ඊජිප්තුවේ ඊර්ෂ්‍යා කරනවා එන්න වර්ධනය වෙනවා කියලා. ඒ කියන්නේ බය වෙනවා මේගොල්ලන් නැවතත් ඇවිල්ලා පාලනය කරයි කියලා මේගොල්ලන්. ඒ බය සහ ඊර්ෂ්‍යාව මත ඒ දෙවියන් වහන්සේ පොරොන්දුව ඉටු වෙනවා. මොකද්ද? ඔවුන් විශාල ජාතියක් බවට පත් වෙනවා. දැන් දෙවනි පොරොන්දුව දේශය නැවත යන්නේ දේශය. අන්න දැන් දෙවනි පොරොන්දුවට තමයි අපි ලබන සතියේ සාකච්ඡා කරන්න යන්නේ. නික්ම යනවා. ඉජිප්තුවේ ඉඳලා ජෝසෆ්ගේ පරම්පරාව නැත්නම් මේ ගෝත්‍ර 12 ලක්ෂ ගණනාවක්
කායික දැනෙන්නේ කොහොමද දැනෙන්නේ කියන එක තමයි සාකච්ඡා කරන්නේ ලබන ඉරිදා. දැනට මට නියමිත වේලාව හරි. එතකොට ජාකෝබ් මට තවත් කියන්න බැරි වෙච්ච කොටක් තමයි තමුන් සතු සියල්ලම මිසරයට අරගෙන යනවා. හරි. එතකොට යන ගමනුත් බේර්ෂබාහිදී ආගයක් ඔප්පු කළා තමයි යන්නේ. ඒතකොට දෙවියන් වහන්සේ ආබ්‍රහම් ඊසාක් ජාකෝබ් එක්ක කරපු දිවස නැවතත් මතක් කරනවා. දෙවියන් වහන්සේ ඊසාක් ජාකෝබ් වෙන නායකයන් තෝරගත්තේ උන්ගේ සුද්ධවන්තකම නිසානේ. මම කිව්වා ජාකෝබ් හොර වැඩේ කරන්නේ නේද? ජාකෝබ්ව තෝරගන්න. දෙවියන් වහන්සේ වගේ. ඒකට ඕක තමයි අද අපි කතා කරේ උත්පත්ති පොතේ 1 සිට 11 දක්වා අපි සාකච්ඡා කරා ප්‍රාග් ඓතිහාසික කොටස. මම කිය ඉතිහාසයක් නේ. මේ ඉතිහාසයක් තියෙන ආබ්‍රහම්ගේ චරිතය ඉඳලා ජෝසෆ්ගේ චරිතය දක්වා කතා කරා උත්පත්ති පොතේ 37 දක්වා. ඊළඟට අපි නික්මයාම් කොටස කතා කරලා උත්පත්ති පොතේ 50 පරිච්ඡේදය ඉවර කරනවා. ඉවර කරන ඉස්සර මොන හරි තේරුණු අපහැදිලි තැනක් තියෙනවා නම් කියන්න මම සියල්ලම ඔයගලන්ට PDF කරලා ඉවනවා. ඔබට අදාළ විෂය නිර්දේශයට වැඩි පොඩ්ඩක් කරුණු මෙහි තියෙනවා. මොකද පැහැදිලි කරන්න අවශ්‍ය නිසා මම පොඩ්ඩක් වැඩිපුර චුට්ටක් කරුණු එකතු කරා. නැත්නම් ඔබේ අභ්‍යාස පොතට අනුවම තමයි මම ඔබව රැගෙන ගියේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. YouTube එකට අපි මම හිතන්නේ ගරු පියතුමා මේක YouTube එකට ඔබට දානවා. එතනදී මම ඔයගලන්ට මේකේ PDF එකකින් පිටින්ම දෙනවා. ඒතර මේ කරුණු මුකුත් ලියාගන්න ස්ක්‍රීන්ෂොට්ස් ගන්න අවශ්‍ය නැහැ. ඒ සියල්ල මම ඔබට ගිය සැරේ දුන්නා වගේ ප්‍රශ්න පත්‍රයකට හදලා දෙකම ඔබට ලැබෙන්න සලස්වනවා. එහෙනම් අපි ඉවර කරමු. ප්‍රශ්න නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැත්නම් කවුරු හරි මම කැමතියි ගිය සැරේ වගේ හොඳ යාඥාවකින් අපි නියම කරමු. ඔබ තමයි ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඔබ ප්‍රාග් ඉතිහාසය පිළිබඳවත් ආදි පියවර පිළිබඳවත් යමක් දැනගත්තා නම් මේ පිළිබඳව නැත්නම් ඉගෙනගත්තු දේ පිළිබඳව මොන හරි කතා කරනවා නම් මොකක් හරි වෙනසක් මම කරන්න ඕනේ නම් තේරුණාද තේරුන්නේ නැද්ද කියලාත් මට චුට්ටක් කතා කරොත් මට ඒක ඊළඟ සැරේ කරද්දි පහසු වෙයි. ඔබ කතා කරනවා නම් මම කැමතියි. මේකේ දානවා නේද ගොඩක් කමෙන්ට්ස් දාන්නේ හොඳයි කියලා. නමුත් කතා කරනවා නම් කවුරු හරි මොනවා හරිම දෙයක් මීට වැඩිය මෙහෙම කරා නම් හොඳයි. ටීචර් ඔව් පුතේ. පොඩි ප්‍රශ්නයක් නිකන් පොඩි දැනගැනීමක් ලෙස මම මේක අහන්නේ. බයිබලයේ සඳහන් වෙන විදිහට සාතන, ඒ කියන්නේ ආදම් සහ ඒව යක්ෂයා විසින් පරීක්ෂාවට ලක් කරා. එතකොට ඒක අපි කියනවා සර්පයා විසින්, ඒ කියන්නේ යක්ෂයා කියන්නේ සර්පයා කියලා. නමුත් මේක ඇත්තටම බලනවා නම් මේ අපේ හදවතෙන් අපිට මේ පාපයට පෙළඹවීම කියන එක නේද? මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඒක වෙන්න පුළුවන්. මොකද බයිබල් කතුවරයා එදා දැන් අවුරුදු ගානකට මත්ින් දීවෙද්දි ඒ අයට දැන් අද තියෙන තාක්ෂණය තිබුණේ නැහැනේ. විද්‍යාව හා තාක්ෂණය නේද? එතකොට එදා තිබිච්ච සංකේත තමයි යොදාගත්තේ. විශේෂයෙන් ඒගොල්ලන් තිබු දෙවිවරුන්ට ඒගොල්ලන් පහර ගැසීමක් තමයි කරේ. ඉතින් අද අපේ ජීවිතවලට ගත්තාම අද අපි තුල අපිව පාපයට පොළඹවන අපි දේව ආදිපත්‍ය අපි නතු කරගන්න යන අවස්ථාව වොන්තරම් තියෙනවා. ජාකෝබ්ගේ චරිතයට එන අවස්ථා තියෙනවා නේද? මේ වගේ ඒවා ඕන තරම් තියෙනවා. ඒ ස්ත්‍රිය නැත්තම් ඒ වගේ චරිතේ මේවා එදා කතුවරයා පෙන්වා දුන්නේ මෙවැනි සංකේත තුන. අද වෙනස් වෙන්නට පුළුවන්. එදා ඔවුන්ට අවශ්‍ය මම ඒගොල්ලෝ නික්ම යාම ගමන ගියාට පස්සේ තමයි මේවා තුල් වෙන්නේ. දැන් ජෝසෆ්ගේ චරිතය කොහොමද ගෙන හැර දක්වන්නේ? උත්පත්ති පොතයි නික්ම යාමයි යා කරන චරිතයක් බවට පත් වෙනවා. දැන් ඕක තමයි ඕක හරි ගැඹුරින් ඕක තමයි අපි දේව ධර්ම නිකේතනයේ ඉගෙන ගද්දි වචනයක් ගන්න ඉගෙන ගන්න. දැන් ඔබ ධර්මාචාර්ය දෙක විභාගයේ සඳහා මේ වගේ කෙටියෙන් අපි මේ පැය එකමාරකින් වගේ කතා කරන එක දේව ධර්ම නිකේතනයේ දුක්ඛ කාලයක් කරන් වචනෙන් වචනයට උගන්වන කරුණා කරලා ආසාවක් තියන අය දැම්මම දේව ධර්ම නිකේතනයට කෝල් එකක් දෙන්න ෆාදර් ශරණ්ඩයස් හමුවෙන්න අම්මලා ඔබට පුළුවන් වෙයි. ඔබේ දැනුම තවත් පුළුල් කරගෙන හොඳ අධ්‍යාපනයක් ද බයිබලයේ ගැන දේව ධර්ම නිකේතනයේ තුලින්
හදාරලා තවත් ගැඹුරින් ඉගෙන ගන්න. ඒතර ඔබට ගොඩාක් පහසු වේවි දරුවන්ට ඔබ යමක් කියලා දෙන්න. Thank you teacher. Okay පුතා. තව මොන හරි තියනවද අදහස්? තේරෙනවද? ඔව් පුතේ. ටීචර් ගිය සතියේ notes මොන හරි group එකට දැම්මද? දැම්ම ගිය සැරේ දැම්ම. ඕනනම් මේ සැරේත් ආයෙ දාන්න. ඒ කියන්නේ ප්‍රමාද වෙලා ඇතුල් වෙච්ච අයට ඒක හම්බුනේ නැහැ. ඔව් ටීචර්. ඒ නිසා අපි මේ සැරේත් ඒක දාන්න. ඒතර ඒක පළවෙනි sheet එකේ නෝ work sheet එකත් එක්ක දෙවෙනි sheet එක දෙවෙනි පාඩම කියලා එහෙමම අපි දාන්න. ඒතර sheets දෙක නැවත ආයෙ දාන්නම්. ওই ප්‍රමාද වෙලා. මොකද මට ගොඩක් අය call කරගෙන ඔය ඉල්ලුවා. ඉල්ලුවට මමත් ටිකක් විතර කාර්ය බහුලයි. හරිද? ඉතින් හරි ටීචර්. පොදුවේ දාන්න. එතකොට ටීචර් අර රෙකෝඩ් ගන්න කොහොමද? රෙකෝඩ් කරන්න එපා. දැන් මේක යනවනේ YouTube එකට දානවා පාද. මම හිතන්නේ මේ සීමිත පිරිසක් නේ සම්බන්ධ වෙන්නේ. ඊටු අයට රෙකෝඩින් එක බලන්න පුළුවන් YouTube එක හරහා. ඒකත් මම හිතන්නේ ඔයගලන්ට දායි link එකක් දායි මේ ඔබේ groups දෙකක් තියෙනවනේ groups දෙකට දායි. හරි ටීචර් thank you. දැන් වෙනත් අදහස් නැත්නම් කාටද පුළුවන් යාඥාවක් කියන්න. ගොඩාක් කමෙන්ට්ස් දානවා මේකට thank you කියන්නේ. හරි. කවුරු රේසා වගේ යාඥා කරනවා නම් යාඥා. ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක්ද? නැත්නම් අපි යන්න. පිටාගේ ශ්‍රේයාගේ ස්ක්‍රීන් සාන්ති නාමේ කවුරු හරි ස්තුතියක් ඥා. ආදර දෙවි පියාණනි අපිට මේ මොහොත ලබා දුන්නාට ඔබ වහන්සේට අනේක වාරයක් අපි ස්තුති කරනවා මේ මොහොතේදී ඉස්ප්‍රින්තු සාන්තු වහන්සේගේ වැඩම කිරීම තුළ මේ තෝරාගත් අපව දහම් ගුරුවරුන් විදිහට තෝරා ගනු ලැබුවාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති කරන අතර මේ ගුරු මෑණියන්ව සහ මේ පියවරුන්ව ආශිර්වාද කරාට මේ වචන අප තුළට ගලා යන්නට අපට මේ දරුවන්ට මේ දේ හරියට කියා දෙන්නට අවශ්‍ය ඥානාලෝකය ලබා දෙන මේ ගුරුවරුන්වත් ආශිර්වාද කරන්න. ඒ වගේම පියාණනි ඔබ වහන්සේට මේ සෑම දෙයක්ම සාර්ථකව කරගන්නට මේ පිටිපස්සේ ඉන්න හැම දෙයක්ම සාර්ථක කරගන්නට තාක්ෂණය අතින් සහ සෑම දෙයකින්ම උදව් කරන සෑම දෙනෙක්ම ඔවුන්ගේ පවුල් සහ ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ අනාගතය පියාණනි ඔබ වහන්සේගේ දෝතට බාර කරනා දේවම්මේ මේ සෑම කෙනෙක්ම ආශිර්වාද කර ආරක්ෂා කර රැක බලාගත මැනව මේ කීදේ අපගේ ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. මේ රැකවල් දේවයන්නි ඔබ වාරේ මා ආරක්ෂා පටාන කරන සදේ ආමේන්. සාන්ත කුරුසයාගේ ආමේන්. මේ සදලංගේ නපකලා දේවා සාමිනේ පිතාගේ පුත්‍රයාගේ ස්පේත සාන්තුගේ නාමයේ ජේසුස්